Yes, sir. Okay. So last week we basically we have discussed some past papers. I think we have completed this one, and then we have completed this one as well. Right. Right. So we are there to discuss about 2019 March. Right. Is the question. අපි බලමු එක ගණිතනුකරුවන්ගේ අවශ්‍යතා පදනම් කරගෙන ණය පැකේජයන් සම්පාදනය කිරීම පිණිස ණය සම්පාදන නිලධාරීන් සතු ණය නිප්පීම පිළිබඳව දැනුම අතිශයින් වැදගත් වේ. පහත සඳහන් ණය නිප්පීම භාවිතා කරන ගණිතනුකරුවන් වර්ග හා ඔවුන්ගේ ප්‍රයෝජනවත් වන ආකාරය. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවහම මේ 2019 මාර්තු වල ඊට කලින් අවස්ථාවල අපිට තිබ්බ දෙයක් තමයි සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් ගැන දීර්ඝ විස්තරයක් ලියන්න අපිට ආවා. ඒ කියන්නේ අයිරා පහසුකම් ව්‍යාපෘතන ඒ විදිහට දීලා එතකොට ඒකේ අපිට එයා කිව්වේ නෑ මෙන්න මේ කොටස විතරක් ලියන්න කියලා කිව්වේ නෑ. ඒකෙදී එයා අපිට කිව්වා මුළු සියලුම ප්‍රොඩක්ට් එකක් ගැන විස්තරයක්. ඒතර ඒකට එක ක්‍රමයකුත් මේකට තව ක්‍රමයකුත් අපිට යන්න පුළුවන්. ජෙනරලි ඔයගොල්ලෝ සජෙස්ට් කරන්නේ කොහොමද? අපි හිතමුකෝ ප්‍රොඩක්ට් එකක් ගැන අපිට ලියන්න දෙනවා කියලා. ඔය විදිහට අපි ඒක පටන් ගන්න. මම හිතන්නේ මම තියරි ක්ලාස් එකේ පොඩක් ඒක සම්බන්ධ කරා. කොහොමද ඒක අපි ඉදිරියට යන්නේ? කොයි විදිහටද අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්? කාට හරි යෝජනා කරන්න පුළුවන්ද ඒක? අපි හිතමු අයිරා පහසුකම් කියලා. කොහොමද අයිරා පහසුකම් ගැන අපිට ලියනකොට ලියවෙන්නේ? සාමාන්‍යයෙන් අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒකෙදි කරන්න පුළුවන් දෙයක් තමයි අපිට මුලින්ම ලියනවා මෙහෙම දෙයක්. ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක. හරි? ඒ කියන්නේ ජෙනරලි මොකද්ද මේ නිර්වචනය? පළවෙනි ලයින් එක. දෙවෙනි ලයින් එක අපිට ලියන්න පුළුවන් ඒකේ ලක්ෂණ, ෆීචර්ස්. හරි අපි තුන් බෑන්ක් ගැරන්ටි එකක් කියලා ගන්නකො. sorry අයිරා පහසුකම් කියලා ගත්තොත් මොකද්ද අයිරා පහසුකම? OD ෆැසිලිටි එකක් කියන්නේ එක. දෙක ඒ අයිරා පහසුකමක අපිට තියෙනවා යම් ආකාරයක ලක්ෂණ. ඒක ලියන්න පුළුවන්. තුන්වෙනියෙන් වාසිය අවාසි. ඒ කියන්නේ බැංකු අයිරා පහසුකමක් ගත්තොත් OD එකක තියෙන වාසි මොනවද අවාසි මොනවද? හතරවෙනි එක අපිට ලියන්න පුළුවන් ඒකේ risk mitigants. ඒ කියන්නේ මොනවා හරි තියෙන අපි හිතමු රිස්ක් මොනවා හරි අපි හොයා ගන්නවා. ඒ වගේම ඒක වැළැක්වීමේ ක්‍රියාමාර්ග මොනවද කියලා. පස්වෙනිවෙන් අපිට ලියන්න පුළුවන් ඒකේ ප්‍රායෝගික උදාහරණයක් නිකන් එක්සැම්පල්ස් එකක්. ওই විදිහට ලයින් 5කින් විතර අපිට තීරණයක් ගන්න පුළුවන් ජෙනරලි ප්‍රොඩක්ට් එකක් ලියන්න කියලා කිව්වා. හැබැයි දැන් මේකේ ඊට වඩා ටිකක් වෙනස් වෙච්ච දෙයක් යාපෙන් අහනවා. මොකද්ද මේක අහන්නේ? ණය නිපැයුම් භාවිතා කරන ගණදෙනුකරුවෝ කවුද? ඒකේ ප්‍රයෝජනවත් වෙන ආකාරය මොකද්ද කියලා. හරි. අපි දිල්රුක්ෂිකා මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑ සර් සෝරි වැරදිලා. එතකොට අපි මේකේ අපි නිකන් අපි කට්ටිය එකතු වෙලා ක්‍රමානුකූලව කරන්න ගියොත් කියන්න බලන්න දැන් අයිරා පහසුකම දැන් මේ ප්‍රශ්නෙට අදාළව අපි කියොත් එම මේක සාමාන්‍ය එකට වඩා ටිකක් පහසු නිසා එතකොට අයිරා පහසුකමක් ගත්තොත් ඒක කවුද මෙතන උත්තරේ තේරුණාට කමක් නැහැ අපි කවුද ඒක පාවිච්චි කරන්නේ? අපි ගත්තොත් අයිරා පහසුකමක අපෙන් අහනවා ගණදෙනුකරුවෝ කවුද? ඒක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා. කවුද මේකේ සාමාන්‍ය ගණදෙනුකරුවෝ කියලා අපි මූලික වශයෙන්ම අපිට දකින්න ලැබෙන්නේ.
ඔයගලන්ට කියන්න පුළුවන් කවුද ගනුදෙනුකරුවන්? එහෙම නැත්නම් කවුද මේකේ බැංකු අයිරා පහසුකමක බැංකුවක් ඇටියට ඔෆර් කරනකොට කවුද අපිට ඉන්න බරෝවර්ස්ලා මොන කට්ටියද? කියන්න බලන්න. නුවන්, ගංගානි, අන්සිකා කියන්න කවුද බලන්න. කියන්න ලකුණු 5ක් ගන්න අපිට තියෙනවා. ඒකේ ප්‍රයෝජනය මොකද්ද අහනවා එකක්. අනිත් එක කවුද මේක ඔෆර් කරන්න පුළුවන් කාටද? කවුද සාමාන්‍යයෙන් OD පහසුකමක් ගන්නෙ අපේ බැංකු ව්‍යාපාරික ප්‍රජාව? ඔව් ව්‍යාපාරික ප්‍රජාව කියලා ජෙනරලි අපිට කියන්න බැරි වෙනවා නුවන්. එතකොට එතන කියන්න ඕනේ එක්ක සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ද, මහා පරිමාණ කර්මාන්තකරුවන්ද, එහෙම නැත්නම් පුද්ගලයෝ හැටියට අපිට කට්ටියද? ඒ කියන්නේ අපි ගත්තොත් වැටුප් ලබන කට්ටිය ඉන්නවද? අන්න ඒ විදිහට අපි චුට්ටක් ආන්සර් එක පොඩ්ඩක් ස්පෙસિෆික් වෙන්න ඕනේ. කවුද එතකොට? එතකොට ව්‍යාපාරික තලයේ තමයි සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් එක කට්ටිය. ඊට පස්සේ සමහර වෙලාවට වැටුප් ලබන, ඒ කියන්නේ අපි ගත්තොත් පර්සනල් ODs වගේ තියෙන අය, ඒගොල්ලෝ මේක ගන්නවා. ඊට අමතරව සමහර වෙලාවට මහා පරිමාණ කර්මාන්ත වුණා. ඒ කියන්නේ සුළු පරිමාණ, ඒ කියන්නේ SMEs ලත් ඉන්නවා. එහෙම නැත්නම් සමහර වෙලාවට OD එකක් පාවිච්චි කරන කෝපරේට් කස්ටමර්ස්ලාත් ඉන්න පුළුවන්. ඒතර ආයතනික ගත්තොත් ಜಾති 3 වලක් අපිට මේකේ ඉන්න පුළුවන්. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, එහෙම නැත්නම් වැටුප් ලබන පුද්ගලයන් වගේ කට්ටිය, ඊළඟට එහෙම නැත්නම් SME මට්ටමට වඩා ඉහළ තලයක ඉන්න ව්‍යාපාරික ගනුදෙනුකරුවන් හැටියට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර ඔය තුන්ගොල්ල තමයි මූලික වශයෙන්ම අපිට ඉන්නේ ගනුදෙනුකරුවන් හැටියට. හරි? ඒක කාට හරි ගැටලුවක් තියෙනවද ඒ උත්තරේ සම්බන්ධයෙන්? සර්. ඔව්. අහන්න. දැන් සර් වැටුප් ලබන අයත් මේ ඕවර්ඩ්‍රාෆ්ට් ෆැසිලිටි දෙනවා කියලා සර් කිව්වේ? ඔව් වැටුප් ලබන අයටත් දැන් උදාහරණයක් මෙහෙම හිතන්න. දැන් අපි ගත්තොත් අපි බැංකුකරුවෝ ගන්නකො. දැන් අපිටත් ඕන නම් පුළුවන් තව බැංකුවකින් ගිහිල්ලා OD එකක් ගන්න. මොකටද මේ? සමහරට අපි හිතමු අපි පුද්ගල මට්ටමේ අපි ගනුදෙනු කරනවා, ෂෙයා ට්‍රාන්සැක්ෂන්ස් කරනවා. එහෙම නැත්නම් සමහරලාට අපි OD එකක් මොන හරි පර්පස් එකකට පාවිච්චි කරනවා. ඒක කොහොමද කරන්නේ? කෑෂ්බැක් OD එකක් වෙන්න පුළුවන්, ප්‍රොපර්ටි බැක් OD එකක් වෙන්න පුළුවන්. මොකද ඒ රීටේල් කස්ටමර්ස්ලා කට්ටියකුත් ඉන්නවා OD ගන්න. දැන් අපේ බැංකු ණය කළඹක් දිහා බැලුවොත් ඔයගොල්ලන්ගේ හැම වෙලෙම ව්‍යාපාරික තලයේ අය විතරක් නෙවෙයි OD අරන් තියෙන්නේ. අපි කියන පර්සනල් බැංකින් කස්ටමර්ස්ලාත් OD අරගෙන තියෙනවා නේ. පුද්ගල මට්ටමේ. ඒතර පුද්ගල මට්ටමේ අයටත් OD එකක් දෙන්න පුළුවන්. මම කිව්වේ සමහරලාට පුද්ගල මට්ටමේ අයට දෙනකොට අපි යම් කිසි ආකාරයක බලනවා මොකක් හරි ආදායම් මාර්ගයක් තියෙන්න බෑ. නිකම්ම පුද්ගලෙක් ඇවිල්ලා මට OD එකක් දෙන්න කිව්වොත් අපි දෙන්නේ නැහැ. එයාට යම්සි ආදායම් මාර්ගයක් තියෙනවා. පුද්ගලයාගේ ආදායම් මාර්ගයක් ගොඩක් වෙලාවට තියෙන්නේ. එයා රැකියාවක් කරන, එහෙම නැත්නම් පඩියක් ලබන එහෙම පුද්ගලයෙක් හැටියට. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් අපි වැටුප් ලබන්නන් හටත් අපි එහෙම OD එකක් අපි සාකච්ඡා කරන්නේ. ඒක පැහැදිලිද? හරි සර්, thank you. හරි. එතකොට දැන් අපි ඒකේ පාරිභෝගිකව හඳුනාගත්තා. එහෙමනම් පාරිභෝගිකව හඳුනාගත්තා මොකද්ද ඒගොල්ලන්ට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ? භාවිතාව මොකද්ද? ඒකට බලන්න උත්තරයක් දෙන්න. ඇයි OD එක පාවිච්චි කරන්නේ? මොකටද? පහසුව ලබා ගන්න පුළුවන් ණය මුදලක් හින්දා. නෑ, මම අහන්නේ භාවිතාව. ඒකේ පර්පස් එක. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් වලට. හරි. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් වල ඒකෙත් හැබැයි කල්පනා කරන්න ඕනේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් කියලා ගත්තොත් අපි සාමාන්‍යයෙන් මොනවද කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් වෙන්නේ? ඒ කියන්නේ අපි ගත්තොත් අපි හිතමු තොගය, එහෙම නැත්නම් ණය ගැතියන්, ඒ වගේ මූල්‍යකරණයටද එහෙම නැත්නම් හදිසියේ කලන හරි තොගය. එතකොට හදිසියේ සිදුවන කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් මූල්‍යණය කියන එක තමයි ටිකක් වැදගත් වෙන්නේ. පැහැදිලිද? එහෙම වෙන්න හේතුව දැන් නැත්තම් අපිට අපි හිතුවොත් දැන් OD එකක් දීලා ස්ටොක් ෆයිනෑන්ස් එකක් වෙනවා කියන එක ඒක හරිද වැරදිද? ඒක හරි නෑ. ඇයි? අපි සාමාන්‍යයෙන් දන්නවා OD එකකින් ස්ටොක් එකක් දෙට එහෙම සම්පූර්ණ මූල්‍යණයක් අපි කරන්නේ නෑ. නමුත්
හදිසියේ සිදුවන කාර්ක ප්‍රාග්ධන ඉහළ පහළ යාම සඳහා OD එක පාවිච්චි කරනවා කියන එක තමයි හරි. එහෙම නැත්නම් OD එක හරිම විදිහ මොකද්ද? හරිම අවශ්‍යතාවය මොකද්ද? පොදු කාර්ය පිළිවෙල. එහෙම නැත්නම් water එතකොට electricity water ඒ වගේ දේවල්. ඒ කියන්නේ අපි administration expenses අර නිකන් දෛනිකව සිදුවන යම් යම් දේවල් සඳහා OD එක පාවිච්චි කරනවා කියන එක තමයි හරිම දේ. ඒ කියන්නේ අපි ගත්තොත් කාර්ක ප්‍රාග්ධනයේ තොගය සහ ණයගැතියන් මූල්‍යකරණය කිරීම කියලා කිව්වොත් ඒ උත්තරේ වැරදි. හැබැයි කාර්ක ප්‍රාග්ධනය තුල සිදුවන හදිසියේ සිදුවන එහෙම නැත්නම් කෙටි කාලීනව සිදුවන යම් කිසි ආකාරයේ මූල්‍යනයන් සඳහා මෙන්න මේ OD එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තමයි පොදු කාර්ය වේදම් වැටුප් තීරබදු ජංගමත්කම් ආශ්‍රිත දෛනික වේදම් සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මේකෙදී අර ගොඩක් පැහැදිලි වෙන්න ඕනේ දැන් එයා අහන්නේ දෙකක්. එකක් තමයි කාටද මේක මොකටද මේක. දැන් අපි කාටද කියන එකට තුන්ගොල්ලක් හඳුනාගත්තා. මොකටද කියන එක කාරණා දෙකකට යටත්ව ඉගෙන ගත්තා. පැහැදිලිද? right. අපි දෙවෙනි එකට යමු. ව්‍යාපෘති ණය මුදල්. ඒක කොහොමද කියන්නේ? ව්‍යාපෘති ණය මුදල්. ඉස්සලම කියන්න බලන්න ඒක කාටද අපිට දෙන්න වෙන්නේ කියලා. කකරි ප්‍රොජෙක්ට් එකක් කරන පාරිභෝගික ප්‍රොජෙක්ට් එකක්. එතකොට එතන ඉන්න සුළු මධ්‍ය පරිමාණ නැත්නම් මහා පරිමාණ වෙන්න පුළුවන්. ඒකේ ව්‍යාපෘතියක් කරන. එහෙම නැත්නම් ව්‍යාපෘතියක් කිරීමේදී අලුතෙන්ම ස්ථාවරවත්කම් මිලට ගැනීම වගේ කටයුතු සඳහා අපිට දෙන්න පුළුවන්. එතකොට සුළු මධ්‍ය පරිමාණ වාණිජ ඒ වගේම තමයි ඔයගලන්ට මතක නම් අර අපි කිව්වා සාංගමික එහෙම නැත්නම් ඒවට කිව්වා අර බැංකු කීපයක් එකතු වෙලා සින්ඩිකේෂන් ලෝන් කියන එකත් කතා කරා. ඔයගලන්ට මතක නම් ඒකත් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මූලික වශයෙන්ම එතන ඉන්නවා SMEs ලා නැත්නම් corporates ලා ඒ වගේම තමයි සින්ඩිකේෂන් ලෝන්ස් හැටියට යන තුන්ගොල්ලකටම මේක සාකච්ඡා කරන්න පුළුවන් කියන එක. ඒක පැහැදිලිද? හරි. එතකොට එහෙනම් මට කියන්න ඒකේ එතකොට ප්‍රයෝජනෙ එහෙම නැත්නම් මොන කාරණා සඳහාද ඒක යෙදෙන්නේ කියන එක. දැන් අපි මූලිකව සුළු මධ්‍ය පරිමාණ වාණිජ සාංගමික වගේ කටයුතු එහෙම නැත්නම් ඒ ව්‍යාපාරිකයන් සඳහා මේක අපි පාවිච්චි කරනවා කියන එක කිව්වා. හරි. ඊළඟට ඒකේ අනිත් පැත්ත තමයි ඒකේ භාවිතාව. කොහොමද ඒක මොන පර්පස් එකකටද යෙදෙන්නේ කියලා. එතකොට ඒක තමයි අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරනකොට එහෙම නැත්නම් නව ව්‍යාපෘතීන් ආරම්භ කිරීමේදී ඉඩකඩම් නැත්නම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වාහන ඒ වගේ දේවල් එහෙම නැත්නම් ඒවා පාවිච්චි කර ගැනීම සඳහා අපි මෙන්න මේ දේ එහෙම නැත්නම් මේක පාවිච්චි කරනවා කියන එක තමයි මූලික වශයෙන්ම එතනදී සාකච්ඡා වෙන්නේ. right. එතකොට ව්‍යාපෘති ණය ගත්තොත් ඒක කවුද කාටද කියන එක පැහැදිලි. ඒකේ මොනවා හරි ගැටලු තියෙනවද? ඒක චන අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අර අපිට ඒක පාවිච්චි කරන සියලුම අය කවුද? ඒ කියන්නේ ගනුදෙනුකරුවන් සියලුම දෙනා කවුද කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන් වුණා නම් ඒක වැඩි හොඳයි. ඒකයි අර සාමාන්‍යයෙන් අපි ඔය කියන SME එහෙම නැත්නම් අපි කියන එතකොට වාණිජ සාංගමික ඒ වගේ තුනම ආවරණය වෙනවා. එතකොට අපිට අර මිස් වෙන්නේ නැහැ. හරි ප්‍රොජෙක්ට් ලෝන් එකක් යනකොට. ඊළඟට ඒක පාවිච්චි වෙන්න මොකටද කියලා ගත්තොත් අර විගල ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ ඒ වගේ දේවල් වලට තමයි මේක අනිත් පැත්තට පාවිච්චි වෙන්නේ කියන එකත් අපි කියන්න ඕනේ. හරි. 3. චක්‍රීය කෙටි කාලීන ණය මුදල්. revolving short term loan කියන එක. ඒක ගැන කොහොමද අපිට අදහස? කවුද ඒක පාවිච්චි කරන්නේ? මොකටද ඒක පාවිච්චි කරන්නේ? හුඟක් වෙලාවට එකම උත්තරට කියන්නේ කවුද සාමාන්‍යයෙන් මේ චක්‍රීය කෙටි කාලින ණය වගේ පාවිච්චි කරන්නේ?
සුළු හා මධ්‍ය පරිමාණ කරනවා. ඔව් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් එක. ඊළඟට වාණිජ්‍ය ඒ කියන්නේ කෝපරේට් ලෙන්ඩර්ස්ලා තිල්ලනවා කියන්නේ ගනුදෙනුකරුවනුත් තිල්ලනවා දෙක. තව ඒ දෙක කිව්වම ඇති අපිට සමහරවිට දැන් එක්සැමිනර් නම් දෙනවා අපිට SMEsලා එහෙම නැත්නම් corporatesලා ඒ වගේම import export කරන clientsලා කියලා කියන්න පුළුවන්. කියන්නේ දැන් සමහරවිට අපි අතනින් නවත්තන්නත් පුළුවන් නැත්නම් තව චුට්ටක් ඉස්සරහට expect කරත් කමක් නැහැ. විශේෂයෙන්ම දැන් STLs වගේ ඉල්ලනවා වාණිජ ආයතනික ඒ කියන්නේ විශේෂයෙන් import export කරන clientsලා ඉල්ලනවා කියන එක තමයි එතනදී කියන්නේ. ඒතර SME එහෙම නැත්නම් corporates සහ වාණිජ්‍ය ආයතනික විශේෂයෙන් එම ණය ලාභීන් කියන එකත් එතන සඳහන් වෙනවා. එතකොට ඊළඟට භාවිතාව ගත්තොත් ඒ short term loans ගොඩක් පාවිච්චි කරන්නේ මොන ක්‍රමවේදය සඳහාද? මොකද්ද මූලික අවශ්‍යතාවය? අන්න හරි. ඒ කියන්නේ මූලික වශයෙන්ම ගත්තොත් තොග ය මූල්‍යකරණය. ඒ කියන්නේ ව්‍යාපාරික කාර්ය ප්‍රාග්ධනය සඳහා පහසුකම් කියන ගමන්ම ඒතර කාර්ය ප්‍රාග්ධන පහසුකම් වල තොගේ මූල්‍යකරණය කිරීම සඳහා තමයි චක්‍රීය එහෙම නැත්නම් කෙටි කාලීන short term loan කියන එක අපි පාවිච්චි වෙන්නේ. එතකොට ඒකේ අනිත් එක තමයි ඒකේ මෙහෙයුම් චක්‍රයේ අණුව. ඒ කියන්නේ දැන් අපි සාකච්ඡා කරොත් මෙහෙයුම් චක්‍රයේ අණුව ඒ ණය මුදල් ආපසු ගෙවීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි දන්නවනේ දැන් තොග රඳවා ගැනීමේ දින ගණන කියලා අපි සාකච්ඡා කරනවා. ඒතර තොගය ණයගතියන් බවට පත්වීම ඊට පස්සේ මුදල් බවට පත්වීම කියන චක්‍රය තුලදී ඒ තොගය තුලින්ම ඒක කෑෂ් බවට පත් වෙනකොට මේක අනිත් පැත්තෙන් මූල්‍යනේ එහෙම නැත්නම් වෙනවා කියන එක පැහැදිලි වෙනවා. එතකොට මූලික වශයෙන්ම ගත්තොත් ගණිතරු කරුව කවුද ගත්තොත් SMEs වෙන්න පුළුවන්, corporates වෙන්න පුළුවන්, import export clients වෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්නේ කාර්ය ප්‍රාග්ධන පහසුකම් වල විශේෂයෙන්ම තොගේ මූල්‍යනය වීම සඳහා තමයි මේක පාවිච්චි වෙන්නේ කියන එක පැහැදිලි වෙනවා. ඊළඟට ඔඩපන අවසානික pledge කවුද මේ? එතකොට ඒක සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා import bill එහෙම නැත්නම් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි යම් කිසි දෙයක් ආනයන බිල්පත් මූල්‍යනය කරන්න අවශ්‍ය වෙන නිසා ඒ වගේම තමයි ගොවියන්ට තොග රැස් කරගැනීමේ අවශ්‍යතාවය සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් මේක එක්කෝ අපි කියන ඔය රයිස් මිලර්ස්ලා ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම නැත්නම් තොග රැස් කරන කට්ටිය නැත්නම් ගොවියන්ට මේක එක ප්ලෙජ් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ තමයි ඉම්පෝර්ට් කරන අයටත් මේක ප්ලෙජ් එකක්. මොකද ඒගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් අපි ආවහම DADP terms වලට මේවා කරනවා. ඒතර ඒක සුරුකමක් හැටියට තියාගෙන මූල්‍යනේ කරන අවස්ථා තියෙනවා. එතකොට කට්ටි දෙකක් ඉන්න එකක් තමයි අපි B වගේ ශේෂ්ත්‍රයක ඉන්න තොග රැස් කරන එහෙම නැත්නම් ගොවියන්ට එහෙම නැත්නම් මහා පරිමාණ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඒ ක්ෂේත්‍රයේ දැනටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආනයන බිල්පත් මූල්‍යකරණය කිරීම සඳහා ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක තමයි කවුද කියන්නේ. එතකොට ඒකෙදි අපි purpose එක ගත්තොත් import bill එහෙම නැත්නම් ඒවා finance කරන්න පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් ගත්තොත් තොග අඛණ්ඩව රැස් කර ගැනීමේ කටයුතු සඳහා මේක කරන්නට පුළුවන්. ඒ වගේම තමයි තොගයට එරෙහිව ණය ලබා ගැනීමේදී මේ දේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් මේ ඔඩපන ණය කියන එකේ borrowers එහෙම නැත්නම් කවුද කියන එක සහ මොකටද කියන එක පාවිච්චි වෙන විදිය. අපි උත්තර ටිකක් නිකන් බලමු සාකච්ඡා කරපු නිසාම. අපි ගත්තොත් අයිරා පහසුකම් වල ගණදෙනුකරුවන් කියලා කියන්නේ මෙන්න මේ වගේ SME ඒ විදිහට කට්ටිය ඉන්නවා. එතකොට මේ ප්‍රයෝජන අපි මේ සාකච්ඡා කරේ. ඊළඟට ව්‍යාපෘති ණය ගත්තොත් මේ වගේ ගණදෙනුකරුවන් ටිකක් ඉන්නවා. මේ වගේ චක්‍රයේ කෙටි කාලින ණය මේ විදිහට යෙදෙනවා. අපි භාවිතාව ගමු. මෙතෙන්දි ගත්තොත් ඔඩපන ණයත් මේ වගේ ගණදෙනුකරුවන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තමයි මෙන්න මේ ආකාරයේ
භාවිතා එහෙම නැත්නම් ආනයන බිල්පත් මූලිකරණය වෙළඳ සම්භාර වලට එරෙහි අත්තිකාරම් අඛණ්ඩ නිෂ්පාදනයේ තොරතුරු වඩා කිරීම කියන්නේ ඔය V වගේ දේවල් අපි සාකච්ඡා කරමු. ඒකට දැන් මේ ප්‍රශ්නේ දිහා බැලුවම ඔයගලන්ට තේරෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් එක්සැමිනර් ටිකක් ප්‍රායෝගික වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඊට කලින් අවස්ථාවන් වලදී ඔයගලන්ට තේරෙයි එයා කෙලින්ම අපෙන් ඇහුවා මොකද්ද මෙන්න මෙහෙම ණය මුදලක් දීලා ණය නිපැයුමක් දීලා කෙටි සටහනක් ලියන්න. ඒක තමයි අපිට කිව්වේ. එතකොට දැන් ඊට පස්සේ තත්වයකට ආවා ණය මුදලක් දීලා නිකන් කාරණා දෙකක් විතර අපෙන් ඇහුවා. හරිද? දැන් එතකොට මට කියන්න අපිට ඉදිරියට යනකොට දැන් අපිට සාමාන්‍යයෙන් ණය මුදලක් ගැන අපි තවදුරටත් විස්තර කරන්න ගියාම ඒ සම්බන්ධයෙන් අපිට කෙටි සටහන් එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් අපිට ලියන්න පුළුවන් ප්‍රමාණයන් ටිකක් තියෙනවා. නැත්නම් ඒ සම්බන්ධයෙන් අපිට ලියන්න වෙන අවශ්‍ය වෙන යම් ප්‍රමාණයක දත්ත ටිකක්. එහෙම නැත්නම් අපේ ආන්සර් ප්ලෑන් එකක් හදාගන්න වෙනවා. ඒ ආන්සර් ප්ලෑන් එකක් හදාගන්න ගියාම අපි කොහොමද ඒක කරන්නේ? අපි හිතමු මෙහෙම. දැන් එකක් තමයි දැන් අපි මේකෙන් ආපු දෙයක් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් අපි කිව්වේ මුලින්ම ලියනකොට මොකක්ද ලිව්වේ? ඉස්සලම introduction එක. එහෙම නැත්නම් යම්කිසි නිර්වචනයක්. හරි මොකද්ද OD එකක් කියලා කියන්නේ එක. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ඒකේ ලක්ෂණ. ඔයාලට නම් ඒක නෝට් කරගන්න පුළුවන්. පළවෙනි එක නිර්වචනේ, දෙක ඒ හා සම්බන්ධි ලක්ෂණ. දැන් උදාහරණයක් OD එකක් ගත්තොත් OD එකක් කියලා කියන්නේ මොනවද ඒකේ ලක්ෂණ? අපි on demand කියලා කියනවා. එතකොට ඉන්ට්‍රස්ට් එක විතරයි ගෙවන්න ඕනේ කියනවා. අවුරුද්දකට වතාවක් අපි රිවිව් කරනවා කියලා කියනවා. කරන්ට් account එක අපි ලිමිට් එක මාක් කරනවා කියනවා. ඒක තමයි අපි ඔය කියන කතන්දරය. ඊළඟට අපි ගත්තොත් ඒකේ තියෙන වාසි අවාසි. OD එකක තියෙන වාසි මොනවද? හරිම සිම්පල්, පාවිච්චි කරන්න ලේසි, ડોකියුමන්ටේෂන් අඩුයි, ඒ වගේ. අවාසි තමයි ඒක හાર્ඩ්කෝර් වෙන්න පුළුවන් නේ. එහෙම දුන්නාට පස්සේ කන්ට්‍රෝල් එක නැහැ. හරිද? එතකොට ඒක පාවිච්චි කරන්න ගියාම ඒක ෆික්ස් ඇසෙට්ස් වලටද කරන්ට් ඇසෙට්ස් වල දෙකට පාවිච්චි කරන්න ගියාම අර කන්ට්‍රෝල් එක නැහැ. ඊට පස්සේ හතරවෙනි පොයින්ට් එක අපිට කිව්වා රිස්ක් මිටිගන්ස් නේ. මොනවද අවදානම් සහ අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ගයකට තියෙනවා. හරි දැන් අවදානම් තමයි අර කියනෝනේ හાર્ඩ්කෝර් වෙන්න පුළුවන්. එහෙනම් නැත්නම් OD එකක් ගත්තොත් කන්ට්‍රෝල් එකක් නැහැ කියන එක අපිට රිස්ක් එකක්. හරි. එතකොට ඒක අවදානම් අවම කරන්න මොකද කරන්නේ අපි? සුරුකුම් ගන්න පුළුවන්, කෑෂ් ෆ්ලෝ එකක් අපිට එවන්න කියන්න පුළුවන්, චෙක්ස් ගන්න කියන්න පුළුවන්, ඒ වගේ. අවසානයේ අපි කිව්වා උදාහරණයක්. OD එකක් කොහොමද ප්‍රායෝගික තලයේ පාවිච්චි වෙන්නේ? දැන් අර අපි කිව්වාගේ OD එකක් අපිට පුළුවන් යම්කිසි ව්‍යාපාරිකයෙක්ගේ එදිනෙදා පොදු කාර්ය පිරිවැය මූල්‍යණය කිරීම සඳහා. උදාහරණයක් අපි ගත්තොත් එක දේවල් ටෙම්පරරි OD තියෙනවා, කැෂුවල් OD තියෙනවා, පර්මනන්ට් OD තියෙනවා, ඒ විදිහට. ඔය පහක් යටතේ අපි යම්කිසි ආකාරයකට එක ඉගෙන ගන්නවා. ඊළඟට දැන් අපිට ඒකට අලුතෙන් දෙකක් ඇඩ් වුණා. මොකද්ද මේ? දැන් ඊට පස්සේ ණය නිපැයුමක් ගැන සාකච්ඡා කරනකොට ඔය පහට අමතරව තව කාරණා දැන් දෙකක් ලියුවා. මොකද්ද මේ? ඒක පාවිච්චි කරන පාරිභෝගිකයන් කාණ්ඩේ කවුද? මොකද්ද ඒකේ පර්පස් එක? ඒතකොට ඇත්තටම දැන් අපි මෙතනින් එහාට අපිට ණය මුදලක් ගැන කෙටි සටහනක් ලියන්න කිව්වොත් දැන් ඔයාලට 7ක් තියෙනවා තෝරගන්න. ඔය 7න් හොඳ 4ක් හරි 5ක් හරි අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? සමහරට දැන් ඔය 7ම හැම ප්‍රොඩක්ට් එකම නැති වෙන්න පුළුවන්. නමුත් අඩුම ගානේ 3ක් හරි 4ක් හැම ප්‍රොඩක්ට් එකකම අපිට තියෙනවා. ඒතකොට දැන් අපි කල යුතු දේ තමයි ඉදිරියට යනකොට අපි සාමාන්‍යයෙන් පුළුවන් තරම් ඒ දේවල් සම්බන්ධ කරගෙන ඒ කියන්නේ අපි දැන් පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් එකතු වෙන ටික එකතු කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ කියන එක තමයි එතෙන්දී පැහැදිලි වෙන්නේ. right. බලන්න මොන හරි ඒකේ නොතේරුණ දේ තියෙනවද කියලා. සර් මේක ආනයන අපනයන කටයුතු වලදී අර පැකින් වගේ ඒවට යන්නේ මේ කෙටි කාලින චක්‍රය කියන එකද? හරියට හරි. දැන් ඒ කියන්නේ ආනයන අපනයන කට්ටියට ඇත්තනම් පැකින් ක්‍රෙඩිට් එක කියලා කියනකොට ඒක අභ්‍යන්තරයේ තියෙන්නේ කෙටි කාලින ණය. අපි දැන් ඉම්පෝර්ට් ලෝන් කියලා කිව්වොත් ඒක ඇතුලේ තියෙන කෙටි කාලින ණයක්. ඇත්තටම දැන් ප්ලෙජ් වගේ එකක් ගත්තොත් කෙටි කාලින තමයි. නමුත් ප්ලෙජ් එකට ස්පෙસિෆික්. නමුත් අරකෙදී ගොඩක් වෙලාට තොගේ සහ ණයගැතියන් මූල්‍යණයට මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ණයගැතියන් මූල්‍යණය වෙනකොට අපිට අග්ගාල එකට යනවා චෙක් ඩිස්කවුන්ටින්, ෆැක්ටරින් වගේ. ඒව ඇතුලේ තියෙන කෙටි කාලින චක්‍රීය ණය. නමුත් ඒවට ස්පෙસિෆික් ඒවා තියෙනවා. නමුත් තොගේ උඟක් වෙලාවට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් අයට ඒ කියන්නේ ඉම්පෝර්ටර්ස්ලාට ගත්තොත් ඉම්පෝර්ට් බිල් එකක් හැටියට ඒක ඉම්පෝර්ට් ලෝන් එකක් දෙන්න.
ඒ වගේම තමයි පැකින් ක්‍රෙඩිට් එක ගත්තොත් එක්ස්පෝර්ටර්ස්ලට අර කියන කෙටි කාලින චක්‍රය ණය දෙනවා කියන එකත් එතනදී පැහැදිලි වෙනවා. වෙන මොනවද තියෙන ප්‍රශ්න? පැහැදිලි දෙය උඩේ ප්‍රශ්නේ. එතකොට ඒ කියන්නේ අපි ඉදිරියට දැන් ඊළඟ ප්‍රශ්න බලනකොටත් තව ටිකක් පැහැදිලි වෙයි. දැන් අපිට එතනදී මූලික වශයෙන්ම අපෙන් ආවේ ණය නිපැයුම කොහොමද විස්තර කරන්නේ? ණය නිපැයුම කොයි විදිහටද අපි තවදුරටත් අර්ථ දක්වන්නේ? එහෙම නැත්නම් කෙටිසටහනක් ලියන්නේ. දැන් අපි කාරණා කතා කර පහට අමතරව ඒ ප්‍රශ්නේ තුලිනුත් අපි තව දෙකක් ඉගෙන ගත්තා. එතකොට අපිට දැන් 7ක් විතර අපිට තියෙනවා කෙටිසටහන් එහෙම ලියන්න. එතකොට අපිට ඒක පාවිච්චි කරලා ඊළඟට අපිට පුළුවන් යම් කිසි ආකාරයකට උත්තරයක් එතන හදා ගන්න. right. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නට යමුද? ඒක ගැටලු මොකක්ද තියෙනවද? right. එහෙමනම් මෙන්න මේ ප්‍රශ්නේ අපි පොඩි වෙලාවක් ගමු. ඔයගොල්ලෝ උත්සාහ ගන්න ඊළඟට අපි සාකච්ඡා කරමු. කාරක ප්‍රාග්ධන මූල්‍යකරණයන්හිදී අවබෝධාත්මකව ක්‍රියා කිරීම සහ ඒවා නිසි අයුරින් යොදා ගැනීම නායකරු සන්තෘප්තිමත් කිරීමට පමණක් නොව බැංකු අරමුදල් වල ආරක්ෂාව සඳහාද තීරණාත්මක වේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා දල කාරක ප්‍රාග්ධනය සහ ශුද්ධ කාරක ප්‍රාග්ධනය අතර වෙනස පෙන්වා දෙන්න. 1. 2. පහත එක් අවස්ථාවන් සඳහා අතිශයින් යෝග්‍යතම කාරක ප්‍රාග්ධන පහසුකම යෝජනා කර දක්වන්න. right. එතකොට පහත එක් අවස්ථාවන් සඳහා අතිශයින් යෝග්‍යතම කාර්ක ප්‍රාග්ධන පහසුකම යෝජනා කර දක්වන්න. නිෂ්පාදනය කර අපනයන සඳහා මුද්‍රව්‍යානයනය කිරීම, රජයේ කොන්ත්‍රාත් ගන්නා කොන්ත්‍රාත්කරුවෙකු, ගොවීන් සඳහා සිල්ලර් වෙළඳ සඳහා, ඉන්ධන පෙරමුණු සඳහා. දැන් එතකොට මේ ප්‍රශ්නේ ටිකක් يعني අර ගොඩක් ප්‍රායෝගික දෙයක් අපින් අහන්නේ. හරි. අපි දැන් බලමු ඒකට උත්තරයක් දෙන්න. ඒකෙදි එතනින් එහාට අපි මේට යන්න කලින් මූලිකව අපිට තියෙන්නේ මොනවද gross working capital, මොකද්ද net working capital. එතකොට ඒකට ලකුණු 5ක් හම්බ වෙනවා. හරි. ඔයගොල්ලන්ට මතක නම් අපි graph එකක් ඇඳා ඒකේ මේ ටික පෙන්නුවා. gross working කියන්නේ මේක කිව්වා, net working කියන්නේ මේක කිව්වා, උදාහරණ සැපේවා. ඒ ටික ඔක්කොම දැන් ඔයගොල්ලන් ඔළුවට එනවා. ඒකට ඉස්සෙල්ලාම උත්සාහයක් ගන්න. ඊළඟට ඒක කරලා අපි ඊළඟ ප්‍රශ්නට අපි යමු. දෙවෙනි එක මොනවද මෙන්න මේ අවස්ථා සඳහා අපිට තිය හැකි ප්‍රායෝගික විසඳුම කියන එක. හරි. අපි දැන් විනාඩි 11 වෙලාව අපි ගමු විනාඩි 5ක් අරගෙන අපි ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් සපයන්න. ඊළඟට අපි දෙවෙනි එකට සම්බන්ධ වෙමු. දැන් ස්ටාර්ට් කරන්න. මතක නැද්ද? ජංගම වත්කම්. අන්න හරි. ජංගම වත්කම් වල සම්පූර්ණ ආයෝජනයට අපි කිව්ව මොකද්ද? දල කාර්ක ප්‍රාග්ධනය. ඊට පස්සේ අපිට ඊළඟ ලයින් එකේ කියන්න පුළුවන් මොකද්ද මේ ජංගම වත්කම් කියන්නේ? මූලික වශයෙන්ම තොගය, ලැබිය යුතු ගිණුම්, අතති ඇති මුදල්, කෙටි කාලීන ආයෝජන, අපි කලින් ගෙවීම් වගේ දේවල් නේ, ප්‍රීපේමන්ට්ස් වගේ තියෙන. ඒතකොට දැන් අපි දාල කාර්ක ප්‍රාග්ධනය කියලා කියන්නේ සංගම ඒ මොකක් හරි සමාගමක මුළු ජංගම වත්කම් වල කරලා තියෙන ආයෝජනය. total investment in current assets. ඒ වගේම තමයි ඒකේ යටතේ මොනවද තියෙන්නේ කියන එක අපි තොගය නැත්නම් ලැබිය යුතු ගිණුම්, අත ඇති මුදල්, කෙටි කාලීන ආයෝජන, right, කලින් ගෙවීම් වගේ දේවල් වෙනවා. එතකොට එහෙමනම් ශුද්ධ කාරක ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරනවා. ඒ කියන්නේ ශුද්ධ කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වත්කම් සහ ජංගම වගකීම් අතර ඇති තියෙන වෙනස. හරිද? එතකොට ජංගම වගකීම් කියන්නේ මොකක්ද කියන එකත් අපි එතන පැහැදිලි කරන්න ඕනේ. එකක් තමයි ගෙවිය යුතු බිල්පත්, ණය හිමියන්, බැංකු අත්තිකාරම්, right, බැංකු ණය, ඒ වගේ තමයි ජංගම වගකීම් කියලා කියන්නේ ඒ විදිහට. එතකොට දැන් මූලික වශයෙන් මේක අහනවා දල කාරක ප්‍රාග්ධනය,
ශුද්ධ කාරක ප්‍රාග්ධනය. එතකොට ලයින්ස් අපි හතරක් ලිව්වා. මොකක්ද දල කාරක ප්‍රාග්ධනය? ඒකේ අයිතමයන්. ශුද්ධ කාරක ප්‍රාග්ධනය ඒකේ අයිතමයන්. ඊට පස්සේ අපිට ඕන නම් අවසාන වාක්‍ය හැටියට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ දල කාරක ප්‍රාග්ධනයත් ශුද්ධ කාරක ප්‍රාග්ධනයත් මගින් ව්‍යාපාරයේ මොන තත්ත්වය පැහැදිලි කරනවද? මොකද්ද මොන අනුපාතයද අපි එතෙන් පැහැදිලි කරන්නේ? මොන ශේත්‍රයේද? අනුපාත. ද්‍රවශීලතා තත්ත්වය. හරි. එතකොට ඔය ලයින්ස් පහ අපි ලියන්න ඕන ලකුණු පහක් ගන්න. මොකද්ද? දල කාරක ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද කියලා අපි විස්තර කරා. දල කාරක ප්‍රාග්ධනය තුල තියෙන ජංගම වත්කම් වල විස්තර පැහැදිලි කරා. ශුද්ධ කාරක ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද පැහැදිලි කරා. ඒකේ යටතේ තියෙන ජංගම වගකීම් ගැන පැහැදිලි කරා. පස්වෙනි ලයින් එක හැටියට අපි කිව්වා ජංගම වත්කම් එහෙම නැත්නම් ජංගම වගකීම් එහෙම නැත්නම් දල කාරක ප්‍රාග්ධනය ශුද්ධ කාරක ප්‍රාග්ධනය හරහා ව්‍යාපාරයක ද්‍රවශීලතාවය පැහැදිලි කරනවා කියන එක අපි සාකච්ඡා කරා. පැහැදිලිද? right. එතකොට දැන් ඔය ලයින්ස් පහ යන ගැටලුවක් එහෙම නැත්නම් තේරෙන්නේ නැති දෙයක් ඔය ලයින්ස් පහ අපිට ලියා ගන්න බෑ කියලා හිතන කවුරු හරි ඉන්නවද මෙතන? මොකද ඒක අපිට ආපු ලේසිම ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ වගේ ලකුණු පහක් අපිට මිස් කරන්න බෑ. හරි? ඒක අනිවාර්යයෙන්ම අපි කල යුතුම දෙයක්. මේ ඒක නිසා දැන් චුට්ටක් දැන් ඔයගොල්ලෝ දැන් තේරෙනවා ඇති කරන් යනකොට අපිට කොහෙදද මිස් වෙන්නේ එහෙම නැත්නම් තව මොනවද අපිට දැනුම්වත් විය යුත්තේ කියන එක. හරි? එතකොට ඒක නිසා අපි අර පුළුවන් තරම් පහසුවෙන් එහෙම නැත්නම් ලකුණු රැස් කරගන්න තියෙනවා අපි මේ විදිහට ඇටැක් කරන්න ඕනේ. හරි. එහෙමනම් අපි දෙවෙනි කොටසට යන්. ප්‍රශ්නයක් මොන හරි තියෙනවද පළවෙනි කොටස සම්බන්ධයෙන්? අංශිකා අරුණ අනුර අරුණ දිල්රුක්ෂිකා නුවන් චාමනි ක්ලියර්? ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් අපි දෙවෙනි එකට යනවා. ඒතර දෙවෙනි එකට ගිහිල්ලා බලමු. අවස්ථා පහක් දීලා තියෙනවා. A B C D E. එතකොට බලන්න විනාඩි 3ක් ගන්න ඕගොල්ලෝ. මේ එකක් සඳහා මොකද්ද හොඳම කාරක ප්‍රාග්ධන පහසුකම? right. මුලින්ම මේක ඔයගොල්ලෝ යෝජනා කරන්න ඊළඟට අපි සාකච්ඡා කරමු. විනාඩි 2ක් 3ක් ගන්න. ඒ කියන්නේ නිකන් හිතන විදිහට ගන්න. මොකද්ද මේක මෙහෙම කියලා. ඊළඟට අපි බලමු කාරණාත් එක්ක ඇයි ඒක වඩාත් සුදුසු වන්නේ කියන එක. ඉවරුණ ගමන් ඔයගොල්ලෝ කියන්න. එතකොට අපි ඊළඟ ඒක සාකච්ඡා කරමු එක එක.
අපි බලමු එහෙමනම් පළවෙනි එක නිෂ්පාදනය කර අපනයනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීම. අන්න ඒ වගේ වෙලාවක මොකක්ද හොඳම ණය නිපැයුම කාරක ප්‍රාග්ධන පහසුකම කියන්න බලන්න. එයා මැනුෆැක්චරර් කෙනෙක්. ඒතර එක්ස්පෝර්ට් කරන්න තමයි අමුද්‍රව්‍ය අපහු ආනයනය කරන්නේ. ඒ කියන්නේ එක්ස්පෝර්ටර් කෙනෙකුට එයා අනිත් පැත්තෙන් වෙන කොහේ හරි තැනකින් ඉම්පෝර්ට් කරලා අපි යා නිෂ්පාදනය කරන පුද්ගලයෙක්. එතකොට මොකද්ද හොඳම? yes හරියට හරින් දුවරි පැකින් ක්‍රෙඩිට් එකක් තමයි බෙස්ට්. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි අර කිව්ව කෙටි අර උඩදී කතා කරා වගේ කෙටි කාලින චක්‍රීය ණය ඒ වගේම තමයි පැකින් ක්‍රෙඩිට් එකක්. ඒ කියන්නේ දැන් එයාට අපිට දෙකක්ම දෙන්න. එයා අපි හිතමුකෝ නිෂ්පාදනය කරලා අපනයනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී එයා ඉම්පෝර්ට් පැත්තකුත් කරනවා එක්ස්පෝර්ට් පැත්තකුත් කරනවා. එතකොට ගොඩක් වෙලාවට අපිට එයාට සාමාන්‍යයෙන් අපිට එහෙම ඉම්පෝර්ට් කරලා කරන වෙලාවක වගේම දැන් අපි මේ LC terms වලින් import කරනවා කියලා හිතන්න. ඒතර ඒකට අපිට දෙන්න පුළුවන් import loan එකක්. එහෙම නැත්නම් චක්‍රීය ණයක් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් මේ නිෂ්පාදනය කරද්දී සමානලාවට අමුද්‍රව්‍ය තවදුරටත් මේවා කර ගැනීම සඳහා අපිට දෙන්න පුළුවන් ඇසුරුම් ණයක්. එහෙම නැත්නම් පැකින් ක්‍රෙඩිට් එකක් කියන එක. හොඳයි. ඊළඟට දෙවෙනි එක රජයේ කොන්ත්‍රාත් ගන්න කොන්ත්‍රාත්කරුවෙක්. කොන්ට්‍රැක්ටර් කෙනෙක්. එයාට මොකක්ද අපිට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් හොඳම? OD එක ඔව් වෙන මොනවද? STL එකක් ස්ටීල් එකක් OD එකක් තව මොනවද? SPL revolving certificate. ඔව් ස්ටීල් රිවෝල්විං එකක් ඒ කියන්නේ චක්‍රීය ණයක් කිව්වා. ඊළඟට OD එකක් කිව්වා. තව ප්‍රොජෙක්ට් ලෝන් එක ප්‍රොජෙක්ට් ලෝන්ස් සමහර වෙලාවට අපිට දෙන්න අවශ්‍ය වෙන්න පුළුවන්. මොකද එයාගේ යන්ත්‍රෝපකරණ මොන හරි ගන්න වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රොජෙක්ට් ලෝන් එකකුත් හරියනවා. ඒ වගේම තව එකක් තමයි අපිට මෙහෙම දෙයක්. එයාට සමහර වෙලාවට එයා ව්‍යාපෘතිය වැඩ කරලා තවදුම් ප්‍රින්සිපල්ට ඒ කියන්නේ ඒක මේ එයාට දුන්නට පස්සේ එයාට සල්ලි එන්න කාලයක් ගත වෙනවා නම් අන්න ඒ කාලය තුල අපිට බිල් පට්ටම් කරන්න. ඒ කියන්නේ ඉන්වොයිස් ඩිස්කවුන්ට් එකක් කරන්න පුළුවන්. හරියට හරි කාංශන. බිල් ඩිස්කවුන්ට්. ඒතර ඒ හතරම දෙන්න පුළුවන්. OD එකක් යාට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අර අපි කිව්වාගේ එදිනදා ව්‍යාපෘති එහෙම නැත්නම් එදිනදා වැඩ කටයුතු කරගෙන යීම සඳහා එක. ඊළඟට දෙන්න පුළුවන් කෙටි කාලීන චක්‍රීය ණය දෙක. ඊළඟට දෙන්න පුළුවන් බිල් ඩිස්කවුන්ටින් එකක් තුන. අවශ්‍යතාවය අනුව දිගු කාලීන එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් ලෝන් එකක් දෙන්නත් පුළුවන්. ඒතර ඔය හතරම අපිට දෙන්න පුළුවන් රජයේ කොන්ත්‍රාත්ත ගන්න කොන්ත්‍රාත්ත කරුවෙකුට. හොඳයි. ඒකේ මොන හරි ගැටලු තියෙනවද ඔයගොල්ලන්ට? right. 3. ගොවියෝ සඳහා. දැන් අපි ෆාම කෙනෙක් ගොවියෙක් වගේ සාකච්ඡා කරොත් එයාට දෙන්න පුළුවන් මොන වගේ දෙයක්ද? pledge loan එකක් හරි. තව මොනවද දෙන්න පුළුවන්? pledge එකක් හරියටම හරි උඩත් අපි කතා කරා. සමහරට ඇග්‍රිකල්චරල් ලෝන්ස් කියලා අපි දෙන්නේ. එතකොට කෙටි කාලීන වගා ණය. ඒ කියන්නේ දැන් චූටි දෙයක් අර උඩ එකේදී මට පොඩ්ඩක් වැරදුනා. ප්‍රොජෙක්ට් ලෝන් එක කියන එක එතෙන්ට අපිට සාකච්ඡා වෙන්න බෑ. හේතුව උඩ තියෙනවා කාර්ක ප්‍රාග්ධනය කියලා. ඒ නිසා අපි ඒක එක්ස්ක්ලූඩ් කරමු. මොකද ඒක ඇත්තටම ප්‍රොජෙක්ට් ලෝන් එකක් දුන්නොත් ඒක කාර්ක ප්‍රාග්ධන හැටියට යන්නේ නැහැ. ඒක ව්‍යාපෘති නැත්තම් යන්ත්‍රෝපකරණ ඒ මූල්‍යනේ හින්දා ඒක නැතුව ඉතුරු තුන අපි එකට ගමු. රයිට්. මොකද උඩදී අපිට කියනවා කාර්ක ප්‍රාග්ධන සඳහා මේ ලබා ගැනීම කරන්න කියලා. එතකොට ගොවීන් සඳහා ගත්තොත් ප්ලෙජ් එක හරි. තව අපිට දෙන්න පුළුවන් කෙටි කාලීන වගා ණය. ඒතර මාස 3 මාස 6 සඳහා අපිට ඇග්‍රි ලෝන්ස් දෙන්න පුළුවන්. ඒතර ගොවීන් සඳහා ඒක කරන්න පුළුවන්. ඊළඟ සිල්ලර වෙළඳුම්. සිල්ලර වෙළඳුම් ගත්තොත් මොකක්ද අපිට? සාමාන්‍යයෙන් ඔය රීටේල් ෂොප් එකක් වගේ තියෙන කෙනෙකුට ගොඩක් මොකද අයිඩියල්ම ප්‍රොඩක්ට් එක? OD එකක් දෙන්න පුළුවන්. ඔව් මధుශංක තාම මොනවද කිව්වේ? චෙක් ඩිස්කවුන්ටින් ඔව් චෙක් ඩිස්කවුන්ටින් එකක් වගේ යන්නත් පුළුවන්. ඒගොල්ලන් සමහරට චෙක්ස් වෙන අයගෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි කාලීන චක්‍රීය ණයක් සහ OD එකක් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට දැන් ඩිස්කවුන්ටින් ෆැසිලිටි PD ඩිස්කවුන්ට් එකක් වගේ ඒ වගේම තමයි ඕවර්ඩ්‍රාෆ්ට් එකක් දෙන්න පුළුවන්. ඉන්ධන පෙරමුම් හල් සඳහා මොකක්ද හොඳ ප්‍රොඩක්ට් එක?
short term period POD වගේ සර්. හරියට හරි. ඕවර්ඩ්‍රාෆ්ට් එකක් තමයි ideal. STL එක ටිකක් හරියන්නේ නැහැ මේ ඉන්ධන පිරුම් හලල ගොඩක් වෙලාවට වෙන්නේ අර daily cash එකවල දානවා ඊළඟට every 2 weeks විතර වගේ වෙනකොට check එකක් ලියන්න ඕනේ ඉන්ධන ගන්න. ඒතර ගොඩක් වෙලාවට අපිට හරියන්නේ ඒ වගේ කෙනෙකුට මෙන්න මේ ඕවර්ඩ්‍රාෆ්ට් එකක් වගේ තමයි ideal product එක අපිට සාකච්ඡා වෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් නිෂ්පාදනය කර අපනයනය සඳහා ද්‍රව්‍ය ආනයනය කිරීම කියන කොට අපි කතා කරා මොනවද අවශ්‍ය වෙන්නේ? රජයේ කොන්ත්‍රාත්කරුවන්, ගොවීන්, සිල්ලර වෙළෙන්දන්, ඉන්ධන පිරවුම්. ඒතර දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් අපිට මෑතකදී අහපු ප්‍රශ්නවල තියෙන අර වෙනදට වඩා තියෙන වෙනස. ඒ කියන්නේ එක්සෑම් එකේ චුට්ටක් ප්‍රායෝගිකව අපෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් අපි වෙනදක් කල්පනා කරගෙන ගියේ ප්‍රොඩක්ට් එකක් ආවා ඒ ගැන කෙටිසටහනක් ලිව්වා. නමුත් දැන් මේ අවස්ථා දෙකේම අපි දැක්කා ප්‍රායෝගිකව චුට්ටක් කල්පනා කරලා උත්තරයක් දෙන්න. දැන් මේකට ප්‍රොඩක්ට් එකක් නෙවෙයි දෙක තුනකුත් අපිට ආවා. එතකොට හැම වෙලෙම කල්පනා කරලා බලන්න උපරිම මේ හරිම යෝග්‍යතම ණය නිපෙන්න මොකද්ද? පොඩ්ඩක් පැහැදිලි නොවන අවස්ථාවක් තිබ්බ චුටි එක්සැම්පල් එකකුත් එක්කම එක ලියන්න. දැන් අපි හිතමු ඉන්ධන පිරුම් හලකට දැන් OD එකක් තමයි හොඳම. නමුත් අපි ගොත් කෙටි කාලීන චක්‍රීය ණයක් කියලා එක හරියන්නේ නැහැ. නමුත් අපිට මොකක් හරි පර්පස් එකක් මෙන්න මේ වෙලාවකට දැන් සති දෙකකට තුනකට එයාට අවශ්‍ය වෙනවා කියලා අන්න ඒ වගේ දෙයක් හරි කියලා ලියුවොත් යම් ප්‍රමාණයකට මේ එක්සැම් එක කන්වින්ස් කරන්න පුළුවන්. එතකොට නිකම් STL චක්‍රීය ණයක් කියලා ලියුවොත් තමයි අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඩවුට් එකක් තියෙනවා නම් පොඩ්ඩක් ඒක එලබරේට් කරන්න with example නැත්තම් straight away හරියටම දන්න දේ ඒ විදිහට ලියලා ඉන්න. right. මොන හරි ගැටලු තියෙනවද එතකොට ඒ දෙවෙනි ප්‍රශ්නේ? right. එහෙමනම් විනාඩි 5ක් 6ක් ගන්න මෙන්න මේකේ. විකුණුම් තියෙනවා, විකුණුම් පිරිවැය තියෙනවා, තුංග රැඳවුම් කාලය, ණය රැඳ කිරීමේ කාලය, ණය හිමි කාලය, විකුණුම් කෙනුම් 100ක ණය පදනමින් නම් දල කාරක ප්‍රාග්ධනය කොච්චරද, ශුද්ධ කාරක ප්‍රාග්ධනය මොකක්ද කියන එක හදන්න බලන්න. අනිවාර්යයෙන් මේ වගේ ගානක් අපි කරලා තියෙනවා. විනාඩි 5ක් 6ක් අරගෙන බලන්න කරන්න පුළුවන්ද කියලා. ගැටලුවක් තියෙනවා නම් අහන්න කරගෙන යද්දී. මොකද්ද සාමාන්‍ය දල කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ? අපි අනිත් වචන වලින් කියනවා නම් ජගමත් අන්නරි ජංගම වත්කම් නේ. ජංගම වත්කම් කියලා කියන්නේ තොගයයි ණය ගැතියමයි නේ. දැන් අපිට මේක පාවිච්චි කරලා තොගයයි ණය ගැතියම හොයා ගන්න පුළුවන් නම් ඒක තමයි ජංගම වත්කම්. ඒ කියන්නේ දල කාරක ප්‍රාග්ධනය. ඒක උඩ දත ටික පාවිච්චි කරලා අපිට හොයා ගන්න පුළුවන් නම් ණය හිමියන් අර දෙක එකතු වෙන ණය හිමියන් අඩු කරාට පස්සේ මේ එනවා ශුද්ධ කාරක ප්‍රාග්ධනය. අර චුට්ටක් අපි හිතන විදිහ වෙනස් වෙන්න ඕනේ එතනදී. දැන් අපි මෙච්චර කාල එක්කෝ ණය ගැතියන්ගේ කාල සීමාව, ණය හිමියන්ගේ කාල සීමාව තොංග රඳවා ගැනීම එහෙම හදලා තමයි මෙහෙයුම් චක්‍රයේ මූලික චක්‍රය හදාගෙන ගියේ. දැන් මෙතන එක ටිකක් අනිත් පැත්තට. දත්ත ටිකක් දීලා තියෙනවා. අපි හොයන්න ඕනේ දල කාරක ප්‍රාග්ධනය, ශුද්ධ කාරක ප්‍රාග්ධනය. දල කාරක ප්‍රාග්ධනය කියන්නේ ණය ගැතියන් තොගය දෙක එකතු කරාම, ශුද්ධ කාරක ප්‍රාග්ධනය කියන්නේ ණය ගැතියන් සහ තොගයෙන් අඩු කරාම ණය හිමියන්. ඒකට අපි උඩ ටික පාවිච්චි කරලා බලන්න ණය ගැතියන් හොයන්නේ කොහොමද? ණය හිමියන් හොයන්නේ කොහොමද? තොගය හොයන්නේ කොහොමද කියලා. දැන් බලන්න. couple of answers. Yeah, let's go by one. So when you go to the this one, see the answers also. Then let's right. අපි ගමු මෙන්න මෙහෙම සාමාන්‍ය තොග අවශ්‍යතාවය පිරිවැය පදන. දැන් මේ ක්‍රම දෙකකටම හදනවා. හැබැයි අපි තොග අවශ්‍යතාවය හදනකොට මේ පිරිවැය පදනම. මොකක්ද මේ පිරිවැය පදනම කියලා කියන්නේ? දැන් අපි මෙතන දීලා තියෙනවා තොග රැඳුම් කාලේ දින 60යි. right? එතකොට අපි දින 365 කියලා හිතුවොත් දින 60 බෙදීම දින 365 වැඩි කිරීම මිලියන 20 නේ. ඒතර තොග අවශ්‍යතාවය කියලා කියන්නේ 3.28 එන්නේ අපි ගන්නවා විකුණුම් පිරිවැය වැඩි කිරීම
තොග රැඳුම් කාලය 60 බෙදීම 365. එතකොට ඒක මං හිතන්නේ හැමෝම කරලා තියෙනවා වගේ මට පේනවා. ඒකෙදි ඒක නිසා නේද තොග දින ගණන කීයක් තොග ප්‍රමාණය කොච්චරක් දෙන්නේ 3.28ක් ඇවිල්ලා තිබුණා. මං හිතන්නේ අනුරාට අරුණට ආවේ 3.28ද? ඔව් සර්. කලන්න චාමනි ඔක්කොම ඇවිල්ලා තියෙනවා. ඒ 3.28ට ආවේ නැති කවුරු හරි ඉන්නවද? මොකටම 3.2ට ඇවිල්ලා තියෙනවා. ඒ 3.2ට එන්නේ කොහොමද? අපි දැන් තොගේ අවශ්‍යතාවය බලනවා ඒ කියන කාල සීමාවට. තොග රැඳුම් ගණන් දින 60යි. දැන් දින 360 වගේ පාවිච්චි කරොත් ඊට වඩා පොඩි වෙනස් උත්තරයක් එයි. ඒතර දින 60 බෙදීම ඒ කියන්නේ 60 බෙදීම 365 වැඩි කිරීම එනවා අපිට විකුණුම් පිරිවැය එහෙම නැත්නම් අපි ගත්තොත් මිලියන 20 වැඩි කරොත් ඒ උත්තරය. ඒක කාට හරි පැහැදිලි නැද්ද? තොග අවශ්‍යතාවය ආපු එක. ඒතර තොගය කියන එක ගණනය කරන්නේ ඒ විදිහට අපි. හරි. එහෙනම් ණය ගැති අවශ්‍යතාවය ගණනය කරන්න ගියාම මොකද්ද අපිට පාවිච්චි කරන්න ඕනේ අපි? ණය ගැතිය දින ගන්න 30යි බෙදුව 365න් වැඩි කරන්නේ මොකෙන්ද? මෙතන මේ ක්‍රම දෙකටම හදලා තියෙනවා. නමුත් අපි වැඩි කළ යුත්තේ මොකෙන්ද? විකුණුම් වලින්ද විකුණුම් පිරිවැයෙන්ද? විකුණුම්. අරුණ විකුණුම් වලින්. එහෙමනම් විකුණුම් මේකේ තියෙනවා මිලියන 25ක්. ණය ගැති රැස්කිරීම කාලය දින 30යි. දින 30 බෙදීම 365 වැඩි කිරීම මිලියන 25. තරේනවා කීයද? 2.05. කලන චාමනි මම හිතන්නේ අරුණ ඔයගොල්ලෝ ඔක්කොම ඒ විදිහට ගත්තේ. හරිද? නිපුණ විතරක් මම හිතන්නේ අර අනිත් පැත්තට ගිහලා තියෙන හේතුව එයා අරන් තියෙනවා ණයගති අවශ්‍යතාවයේ පිරිවැය පදනමට. පිරිවැය පදනමට ගන්නවා කියන එක වැරදි. ඒ කියන්නේ හදන්න පුළුවන්. නමුත් අයිඩියලි අපි ගන්නෙ මොකද්ද? විකුණුම් පදනමට. එතකොට ණයගති වෙන්නේ හැම වෙලෙම සේල්ස් එක. එතකොට ණය හිමියෝ ඒ වගේම තොගය හැම වෙලෙම යන්නේ cost of sales එක. එතකොට එහෙමනම් සාමාන්‍ය තොගේ අවශ්‍යතාවය 3.28යි. ණය ගැති අවශ්‍යතාවය 2.05යි. දල කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය 5.33යි. ඒක කාට හරි තේරුම් නැත්නම් මට කියන්න බලන්න. පැහැදිලිද ඒක? right. එහෙනම් ණය හිමියන් වලට ආවම මොකද්ද වෙන්නේ? ඒකේ ගොඩක් අය 2.46 හැවිලා තියෙනවා. ඒ ණය හිමියන් කියන එක කියන්නේ කොහොමද? ණය හිමියන්ට ගෙවීමේ කාලය 45යි. බෙදනවා 365න් වැඩි කරන්න කීයෙන්ද? විකුණුම් පිරිවැයෙන්ද විකුණුම් වලින්ද? විකුණුම් පිරිවැය. කලන විකුණුම් පිරිවැයෙන්. එතකොට එහෙනම් 20 වැඩි කිරීම 45 බෙදීම 365. ඒකේ උත්තරයක් එනවා 2.46යි. එහෙමනම් එතකොට දලකාරක ප්‍රාග්ධනය අපිට ආවා තොග අවශ්‍යතාවයත් ණය ගැතියන් දෙකේ එකතුවෙන් 5.3යි 3ක්. ණය හිමියන් 2.46යි උත්තරය 2.87යි. එතකොට බලන්න ඒක ආපු නැති කවුරු හරි එහෙම නැත්නම් ඒක පැහැදිලි නැති කවුරු හරි ඉන්නවනම් මේක මේ ක්‍රම දෙකටම දැන් මේ තියෙන්නේ පිරිවැය පදනමට මේක හැදුවා. එතකොට විකුණුම් පදනමට කියලා වෙනසක් නැහැ. තොග අවශ්‍යතාවය අපි කොහොමත් අපි එක විදිහකට ගන්නවා. ඊළඟට ණය ගැති අවශ්‍යතාවය පිරිවැය පදනමට එක විදිහකුත් විකුණුම් පදනමට එක විදිහකුත් වෙනවා. නමුත් ණය ගැතියන් අනිවාර්යයෙන් වෙන්න ඕනේ මෙන්න මේ පදනමට. හරි. එතකොට මෙන්න මේ දෙකේ එකතුව තමයි 5.33යි කියලා අපි සාකච්ඡා කරන්නේ. එතකොට ඒකෙන් ණය හිමියන් ප්‍රමාණය 2.46ක් අඩු වුනහම ශුද්ධ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය 2.87යි කියන தත්වෙට පත් වෙනවා. මේක තමයි අපිට ওই ලකුණු 5ක් ගන්න 10ක් හම්බ වෙනවා. මෙන්න මේකෙදි
දල කාරක ප්‍රාග්ධනයේ 5.3.7 ගන්නවට ලකුණු 5කුත් ශුද්ධ කාරක ප්‍රාග්ධනයේ 2.8.7 කියනකොට තවත් ලකුණු 5කුත් එකතුව ලකුණු 10ක් ලබා ගන්න පුළුවන්. right බලන්න ඒකේ මොනවා හරි තේරෙන්නේ නැති එහෙම නැත්නම් පැහැදිලි කරගත යුතු කොටසක් තව තියෙනවද කියලා. පැහැදිලිද? right එහෙනම් අපි ඉදිරියට යමු. right මෙතනදී අපි මේ සාකච්ඡා කරන්නේ මහ බැංකු නියාමනයන් යටතේ අපිට හම් වෙනවා ප්‍රශ්න කීපයක්. ඒ වලින් එකක් ඒකේ පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ස්ථිර අයිරා తాවකාල අයිරා සඳහා කාලය පදනම් කරගත් අක්‍රීය ණය ලෙස වර්ග කිරීමට අදාළ නියාමන වර්ගීකරණ නීතිය විස්තර කරන්න. කාට හරි ඔක මතක නම් කියන්න බලන්න. කොහොමද OD එකක් NPL යන්නේ කියන එක? කොයි වෙලෙද OD එකක් NPL යන්නේ? කාටද කියන්න පුළුවන්ද OD එකක් NPL යන ක්‍රමවේදය? ඒක තමයි අපෙන් අහන ප්‍රශ්නේ. මතක තියෙන්න ඕනේ ඒක නම්. OD එකක් කොහොමද අපි NPL කියලා නිර්වචනය කරන්නේ? මතක නැහැ කාටවත්? දින 90ක කාලයක් ඇතුළත එම OD එකට අදාළ ඉන්ට්‍රස්ට් එක නොගෙවා පැහැරිය විට එම මේ අයිරාව මේ නන් පර්ෆෝමින් තත්ත්වයට පත් වෙනවා. ඔව්. ඒක තව චුට්ටක් පැහැදිලි කරොත් මෙහෙමයි. ඒක අපි දැන් මෙතනදී මේ අහනවනේ ස්ථාවර අයිරා කියන එකත් తాවකාල අයිරා කියලා දෙකම අහන නිසා අපිට ඒක ක්‍රම දෙකකට දෙන්න පුළුවන්. එකක් තමයි මෙහෙම. එකක් කියනවා ස්ථිර අයිරාවක් නම් අනුමත කළ ණය සීමාව අඛණ්ඩව දින 90ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි හිතමු දැන් OD ලිමිට් එකක් තියෙන කෙනෙක් ගත්තොත් ඒ ලිමිට් එකට වඩා ශේෂය දවස් 90ක් එක දිගට පවත්වාගෙන යාම හෝ එතනින් එහාට කන්ටිනියු වෙනවා නම් ඔන්න ඒකේ NPL වෙනවා. එක. දෙක තමයි తాවකාලික අයිරා පහසුකම්. ඒ කියන්නේ ටෙම්පරරි ඕවර්ඩ්‍රාෆ්ට් කියලා ගත්තොත් ඒවට ඇත්තටම ලිමිට් එකක් මාක් කරන්නේ නැහැ නේ කැෂුවල් OD වගේ. ඒතර අනුමත කළ ණය සීමාව දින්නේ. ඒ කියන්නේ අපි තුම එක්සස් එකක් හරි OD එකක් ටෙම්පරරි එකක් දුන්න ගමන්ම ලිමිට් එකක් මාක් කරලා නැත්තම් ඒ මාක් කරපු දවසේ ඉඳන් අඛණ්ඩව 90ක් හෝ වැඩි. පැහැදිලිද? එතකොට මේ 1 2 කියන දෙකේදී ස්ථිර අයිරා తాවකාලික අයිරා කියලා අහන නිසා එතකොට ස්ථිර අයිරාවක් අපි කියනවා කොයි විදිහටද తాවකාලික අයිරාවක් කොයි විදිහකටද කියන දේ තමයි මේ සාකච්ඡා කරන්නේ. ස්ථිර අයිරාවක් නම් ලිමිට් එකට වඩා ශේෂය දින 90ක් හෝ වැඩි. ඒ වගේම తాවකාලික අයිරාවක් නම් දීපු දවසින් ඉඳන් දවස් 90ක් කියන එක තමයි පැහැදිලි වෙන්නේ. ඒකේ මොන හරි ගැටලුවක් තියෙනවද? right. එහෙමනම් අපි දැන් ඔයගොල්ලන්ට මතකත් වෙන්නේ මෙන්න මෙතන දැන්. ඔන්න දැන් අපිට එනවා අර අපි හදපු ගණන් ටිකේ ඒවල් ටිකක් මෙතන. මෙතන දැන් මේ ලකුණු පහක ප්‍රශ්නයක් තමයි අපි අහන්නේ.
අපි ගමු එක එක. මුලින්ම වගුවේ 6යි 30 2017 6යි 30 දිනට දක්වා ඇති අක්‍රීය ණය සඳහා අවශ්‍ය විශේෂිත වෙන්කිරීම. ඔන්න දැන් ස්පෙસિෆික් ප්‍රොවිෂන් අපෙන් අහනවා. හරිද? එතකොට 30යි 6යි 17 කියන දක්වා තමයි මේ බැලන්සස් දීලා තියෙන්නේ. දැන් ණය පහසුකම් මොනවද තියෙන්නේ? ණයපත්, පුද්ගල ණය, උකස් ණය, ආන්තික ණය, වාණිජ ණය කියලා පහක් තියෙනවා. ණය වර්ගීකරණය අවප්‍රමාණික අඩමාන, බොල් ණය අවප්‍රමාණික අඩමාන කියලා පහක් වෙනම තියෙනවා. එතකොට 30යි 6යි 2017 දිනට පහසුකම් සීමාව අපි ගත්තොත් 1 million, 2.5 million, 9, 5 million, 10 million. ශේෂය 860 මේ විදිහට වෙනස් වෙනවා. එතකොට අපසුරකුම් වර්ග අපි වෙනස් වෙනවා මේ විදිහට. පුද්ගල අප, නේවාසික ඉඩම් මේ විදිහට. අපකරු තක්සේරුව තියෙනවා, වටිනාකම තියෙනවා, දිනේ තියෙනවා. right. දැන් අපි පළවෙනි එක ගමු. පළවෙනි එක අරගෙන මට කියන්න නිශ්චිත වෙන්කිරීම හදන්න තියෙන්නේ. දැන් ණයපත් අවප්‍රමාණික කාණ්ඩය 1 million, ශේෂය 8,60,000යි, අපසුරුකුම් වර්ග අපකර තක්සේරුව මොකුත් නැහැ. දැන් මේ සඳහා වෙන්කිරීම ගැන අපිට කතා කරන්න වෙනවා. දැන් හදන්න පළවෙනි එක ණයපතක් තියෙනවා අවප්‍රමාණික කාණ්ඩේ ශේෂය 860ක් වන ණයපතකට විශේෂිත වෙන්කිරීම ප්‍රමාණය කොච්චරද? අදපුවා මෙතන උත්තරේ දාන්න, අනිත් අය හදන්න. මොකද දැන් මොන හරි ගැටලු තියෙනවා නම් කියන්න ඕනේ. මොකද දැන් මේ වගේවත් විභාගෙට එනකොට අපිට කෙටි ප්‍රශ්න වලට දෙන්න පුළුවන්. තේරෙන්නේ නැත්නම් කියන්න. නැත්නම් අපි ඉදිරියට යනවා. සර් ඔව්. කියන්න. ප්‍රමාණික කියලා තියෙන එක චුට්ටක් පැහැදිලි කරන්න. අවප්‍රමාණික කියන්නේ මොන කාණ්ඩයේද? අපි කාණ්ඩ හතර මොනවද මට කියන්න? සබ්ස්ටෑන්ඩඩ් නේද? අන්න හරි. ඒ කියන්නේ මම කියන්නකෝ හංසික මොනවද කාණ්ඩ හතර අපිට තියෙන්නේ? විශේෂයෙන් සඳහන් පළවෙනි එක ස්පෙෂල් මෙන්ෂන්, සබ්ස්ටෑන්ඩඩ්, ප්‍රමාණික සබ්ස්ටෑන්ඩඩ්, ඩවුට්ෆුල් ලොස්. ඔය හතරනේ. ඒතර අර මතකද අපි ටේබල් 2 එකට ගියා මතකද අපි? එතකොට 120 25 වෙන් කිරීම කරනවා අවප්‍රමාණික කාණ්ඩේ. එතකොට බොල් ණය කාණ්ඩේ අඩමාන කාණ්ඩේ 50ක් අයින් කරනවා. බොල් ණය කාණ්ඩේ 100ක් අයින් කරනවා. ඒක මතකද? ඔව් සර්. අන්න හරි. එතන මේ අවප්‍රමාණික කියන එකේ කැලි දෙකක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් වලට නම් 125 වෙන් කිරීම. අනිත් ඒවට 120යි වෙන් කිරීම. විශේෂිත වෙන් කිරීම කියලා කියන්නේ ඒක. මතකද ටේබල් අපි 6ක් එම කරා? ඔව් සර්. right. ඒක තමයි මම මේ කතා කරන්නේ. මොකද දැන් ඒවන් සෑහෙන ප්‍රමාණයක් අපිට එනවා. මම ඒකයි කියන්නේ අර ගොඩක් වෙලාවට අපි ඊළඟ සතියේ මෙහෙම දැන් ඔයගොල්ලන්ට දැන් මම මේක ෂෙයා කරලා තියෙන නිසා මේ පුළුවන් තරම් බලන්න මේකට අදාළ නෝට් එකක් ළඟට ගන්න. නැත්නම් අපි කියනකොටම අර ඔලුවට ඒක එන්නේ නැත්නම් ස්ථේරුවක් නැති වෙනවා. හරි? ඕකේ. එතකොට පැහැදිලිද හංසිකායික? එතකොට අවප්‍රමාණික කියන්නේ දෙවෙනි කොටසට වැටෙන්නේ 20 25. right. අපි යන් තුන්වෙනි එකට පුද්ගල ණයක් තියෙනවා. අඩමාන ණය 2.5ක් මිලියන දීලා තියෙනවා. මුලින් ඒක 2.4 දක්වා අඩු වෙලා තියෙනවා. පුද්ගල අප තියෙනවා. පුද්ගල අප වල වටිනාකම දීලා තියෙනවා 2.5 මිලියන්. දිනය පුද්ගල අප ලබා ගත්තේ 2015යි 1.1. right. දැන් ඒකට මට කියන්න බලන්න කොහොමද වෙන් කිරීම විශේෂිත වෙන් කිරීම කොච්චරක්ද කියලා. එක්දස් දෙසියයි නුවන් කියන 1200යි දුවරි කියන 1200යි මදුශංකත් 1200යි අරුණ හංසිකා කොහොමද ඔයගොල්ලන්ගේ උත්තර? right. ගොඩක් අය කියන 1200යි හරි. ඇයි 1200 වෙන්නේ? අපි බැලුවා
සුරකුම් පැත්තට ගියා. සුරකුම් පැත්තට ගියාම පුද්ගලයාප කියලා සුරකුමක් තියෙනවා. හැබැයි ඒක පිළිගත හැකි සුරකුමක් නෙවෙයි. එහෙනම් දෙපැත්ත අමතක කරා. ආයෙ වම් පැත්තට ගියා. ශේෂය 2.4 මිලියන. එතකොට බැලුවා අඩමාන නම් 50ක් අයින් කරන්න ඕනේ. 2.4න් 50යි 1200යි. හරියට හරි. ඒක තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න. පැහැදිලි නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න. right එහෙනම් ඒක හරි. අපි තුන්වෙනි එකට යමු. housing loan එකක් තියෙනවා. බොල්නය කාණ්ඩේ මිලියන 9යි මුලින් දීලා තියෙන්නේ 8.6 මිලියන් වගේ වෙනකම් outstanding එකක් තියෙනවා. සුරුකුම හැටියට තියෙන ඉඩමක් මිලියන 10ක 2013යි 5.31ක තක්සේරු දිනයට. එතකොට දැන් බලන්න ඒකට උත්තරේ මොකක් වගේද වෙන්නේ කියලා. හර්ෂිකා කියනවා 8600යි කියලා. නුවන් කියනවා 8600යි කියලා. චාමනී කියනවා 1100යි කියලා. කොහන්සිකා අරුණ අනිත් අයගේ උත්තර. අරුණත් කියනවා 8600යි කියලා. යා ඔක්කොම කියනවා 8600යි කියලා. චාමනී විතරක් වෙනවා 2100. හේතුවක් තියෙනවද? කාටද උත්තරේ කියන්න පුළුවන්ද ඇයි 1100 වෙන්නේ නැත්තේ කියලා? අරුණ හංසිකා වැලුවේෂන් එක එක්ස්පයර් වෙලා තියෙනවා. හරියට හරිනවා. හොඳ ඔබ්සර්වේෂන් එකක්. හැම වෙලේම අර මම කියන්නේ දැන් මේක දැක්ක ගමන් මේ ගානන්ට කලබල වෙන්න එපා. කෙලින්ම අපි යනවා සුරුකුම පැත්තට. හරි. සුරුකුම පැත්තට ගියාම බලනවා රයිට්. සුරුකුම පිළිගත හැකිද නැද්ද කියන එකනේ අපි මුලින්ම බලන්න ඕනේ. 2013 අවුරුදු 4කට වඩා පරණයි. නිවාසනය නම් 4ක් අනිත් ඒවා නම් අවුරුදු 3ක්. දැන් අපි ඉන්නේ 2017. එතකොට 17 6 30 වෙනකොට මේ 2013 5 31 කරලා තියෙන්නේ 14 15 16 17 වෙනකොට එක්ස්පයර් නේ. අවුරුදු 7කට වඩා පැරණි. එහෙමනම් මොකද්ද? පිළිගත හැකි? පිළිගත නොහැකි. සුරුකුම් පිළිගත නොහැකි. එහෙමනම් අපි යනවා කොයි පැත්තටද? අපි ගලින්ම අපහු වම් පැත්තට ගිහලා බැලුවා. බැලන්ස් එක 8600යි ඉන්නේ බෝල් කාණ්ඩේ 100ට කීයද 100යි 8600 100යි එහෙනම් උත්තරේ 8600යි චාමනී වාට එක පැහැදිලිද සර් මම ඒක ගත්තේ දැන් 2017 ඉඳලා 2013 වෙනකම් අවුරුදු 4නේ 4 ඇතුලේ හින්දා තමයි අර විදිහට ගියේ අන්න හරි නමුත් 13 ඉඳලා අපි ගත්තොත් දැන් අපි අද දිනේ 2017 6:30 5:31ට නේ අතන කියන්නේ එතකොට පොඩ්ඩක් අඩු. අන්න ඒකනේ. ඒක තමයි ටෙක්නිකල් පොයින්ට් එක. ඒක තමයි අපි හිර වෙන්නේ. දැන් අපි 5:31 කියලා ගත්තොත් ඇත්තටම ඊළඟ අවුරුද්දේ අප්‍රේල් 30 වෙනකොට 17 අප්‍රේල් 30 වෙනකොට අවුරුදු 4 ඉවරයි ටෙක්නිකලි. sorry මම 31 වෙනකොටම ඉවරයි. අප්‍රේල් නෙවෙයි දැන් 5:31 ජූනි 1 කියලා හිතන්නකෝ. ජූනි 1 කියලා ගත්තොත් ඊළඟ 4 වෙනි අවුරුද්ද ඉවර වෙනවා හරියටම 2031යි 5යි 17යි 5:31ට ඉවර වෙනවා. අවුරුදු 4ක් ඉවරයි. ඒතර එක්ස්පයර්ඩ්. ඒ නිසා තමයි අර ඒ දිනේ දීලා තියෙන්නේ. පැහැදිලි නේද? හරි සර්. හරි right. අපි එහෙනම් ඊළඟ එකට යන්න. ආන්තික අවප්‍රමාණ 5 මිලියන් කොටස් 3 මිලියන් 36 2017. කියන්න බලන්න ඒකට උත්තරේ දැන් ඔයගොල්ලෝ ඇත්තටම හොඳයි සෑහෙන සතුටුයි මොකද සෑහෙන ඔයගොල්ලෝ ස්ටඩි කරලා තියෙනවා අපි මහන්සි වුණාට පන්තියේ ඒකේ ලොකු ප්‍රතිඵලයක් දකිනවා මොකද මේක කෙටි ප්‍රශ්නයකටත් අපෙන් අහන්න පුළුවන් නිසා චාමනී 940 කියනවා අවප්‍රමාණික
බලන්න මොන කාණ්ඩයද අවප්‍රමාණික කියන්නේ 100ට 20 50 100 ඒ තුනේ මොකද්ද? අයිතෙන් බලන්න කල්පනා කරලා උත්තරේ මොකක් වේද? අන්සිකා කියන 460 චාමිනී කියන 940 චාමිනී ආපහු චුට්ටක් බලන්න ඉත සාමාන්‍යයෙන් අපි ෂෙයාර්ස් වගේ නම් මොනවද ගන්නෙ වෙළඳපොළ වටිනාකම 90ක් නේ සුරුකුමකින් වෙළඳපොළ වටිනාකම 90ක් ගන්න ආරසේ 60යි ඔව් චාමිනී වගේ උත්තර චුට්ටක් බලන්න ඕනේ ආපහු හරි 460 හරි උත්තරේ කොහොමද 460 එන්නේ 3 මිලියන් කියනවා සුරුකුම නැත්නම් ෂෙයා වැලියු එක වෙළඳපොළ වටිනාකම ඒකෙන් 90ක් අපිට පුළුවන් අඩු කරන්න 3 මිලියන් වලින් 90ක් කියලා කියන්නේ 2.7 million, right? That's 700ක්. එතකොට ණය 5 million 5 million වලින් 2700ක් අඩු කරාම 2300. හරි? ඒ කියන්නේ collateral එක ඒ කියන්නේ net of collateral value එක 2300. එතකොට ඒ 2300 අරගෙන බලනවා මොන කාණ්ඩයේදී අවප්‍රමාණික 20යි 2300 20ක් කියලා කියන්නේ 460යි 2300 20ක් කියලා කියන්නේ 460යි ඒතර ඒක තමයි උත්තරේ 460 එන්නේ ඇයි චාමිනිය චුට්ටක් ආ බලන්න මොකද 940 ආවේ කියලා මොකක්ද වගේ තින්කින් එක උනේ නෑ සර් ඒක මගේ ගණන් හලන කියලා නැත්තා right okay හරි අනිත් පැයට ඒක ගැටලුවක් වෙන්නේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් පැහැදිලිද ඇයි 460 ආවේ කියන එක ගැටලුවක් තියෙනවා නම් සාකච්ඡා කරන්න නැත්නම් අපි ඉදිරියට යනවා හොඳයි අරුණ වාණිජ ණය අඩමාන ණය 10 මිලියන් 9952 ඉඩම් 15 මිලියන් 2011යි 5යි 12 තමයි අපේ වටිනාකම නැත්නම් තක්සේරුව කරලා තියෙන්නේ මොකක්ද ඒකට එන උත්තරය අඩමාන ණය තමයි මේ සාකච්ඡා කරන්නේ නුවන් කියනවා 4970 කාංචනා කියනවා 4970යි චාමනි හංසිකා right හොඳයි 4970 තමයි උත්තරේ ඇයි එහෙම ඉන්නේ
ඒකෙත් අපි ගියා කෙලින්ම දකුණු පැත්තට ගියා බැලුවා මොකද්ද තියෙන ඉඩම. එතකොට ඒක 2011 අද වෙනකොට outdated. එහෙමනම් අපිට සුළුකම ගන්නට බෑ. ආයෙ වම් පැත්තට යනවා 9952 තමයි outstanding එක. එතකොට 9952 outstanding එක තියෙනකොට මොන කාණ්ඩෙත් තියෙන්නේ අඩමාන නැත්නම් බෝල් ණය කියන කාණ්ඩේ. right? එතකොට එහෙමනම් අඩමාන කාණ්ඩේ තියෙනවා නම් වෙන් කිරීමේ ප්‍රතිශතය 50යි. right? එතකොට 50 වෙනකොට 9952 50 කියලා කියන්නේ 4976. හොඳයි. එතකොට මෙන්න මේකේ ගත්තොත් අපිට ඇත්තටම ලකුණු 5කට දෙන්නේ කාට හරි කියන්න පුළුවන් මේක ටිකක් ගණිතය පැත්තෙන් ටිකක් වැඩිපුර කෙරිලා තමයි මේ ලකුණු 5. නමුත් සමහර වෙලාවට දැන් අපි කාලයක් තිස්සේ මේක කරනකොට මේක එච්චර අමාරු නැහැ. එතකොට මේක මේ වගේ එකක් ආය આવොත් මේක සමහර කෙටි ප්‍රශ්නකට එන්නත් පුළුවන්. බලන්න හැම වෙලේම සුරුකුම වටිනාකම අඩු කළ හැකිද නැද්ද? ඒක පිළිගත හැකි සුරුකුමක්ද නැද්ද? පිළිගත හැකි නම් මොන percentage එකද? එහෙම නැත්නම් අර කියන වගේ කල්ලිගුතු සුරුකුමක්ද? එහෙම තක්සේරු කරගත්ත ගමන්ම අපිට ටක් ගාලා අර පැත්තට ගිහිල්ලා බලනවා ශේෂය මොකද්ද? තුන්වෙනුව අපි බලනවා මොන කාණ්ඩයේද ඉන්නේ. අප්‍රමාණිකද අඩමානද බෝල්ද? අපි දන්නා අවස්ථා 3කදී විතරයි. ඒ කියන්නේ විශේෂයෙන් සඳහන් කරොත් ඒකට අපි කියන ස්පෙસિෆික් ප්‍රොවිෂන් නැහැ. එහෙම නැත්නම් අප්‍රමාණික හෝ අඩමාන හෝ බෝල් ණය කියන අවස්ථා තුනේම විශේෂිත වෙන් කිරීම තියෙනවා. එච්චරයි අපි කල යුත්තේ. සර් ඔව් කියන්න. සර් මේක මේ අර නේවාසික ඉඩම් කිව්වත් වැලියේෂන් එක අවුරුදු 4මද? මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් ණයවලට අවුරුදු 3කුත් නිවාස වලට 4කුත් දෙනවා. ඒ කියන්නේ නිවාස ණය සඳහා අවුරුදු 4ක් ඒ වගේම තමයි නෝමල් සාමාන්‍ය වාණිජ ණය සඳහා අවුරුදු 3ට වැලියේෂන් එක කරන්න ඕනේ. අර 4න් 4ට කරන්න. ඒක තමයි සාමාන්‍ය අපි පිළිගත්ත ක්‍රමවේදය. ඒ නිසා තමයි අර අවුරුදු 4ට වඩා ගිය නිසා ඒක ක්වොලිෆයි වුණේ. මේ වාණිජ ණය යට එක කොහොමත් අවුරුදු 26කින් 7ක් විතර ගිහිලා තියෙනවා. ඒක නිසා අපි ඒක පිළිගන්නෙත් නැහැ. අරුණ කියන්න. නේවාසික කිව්වහම බදට ගත්තා වගේ අයිඩියා එකක් එන්නත් පුළුවන්. නෑ එතන නේවාසික කියලා කියන්නේ හවුසින් කියන එක වගේ. ඒ කියන්නේ ඔය ගොඩක් වෙලාවට රෙසිඩෙන්ෂල් කියන අදහස තමයි එතන තියෙන්නේ. නේවාසික උකස්නායක් කියලා කියන්නේ. ඒක නිකන් බද්දට ගත් එකක් හැටියට නෙමෙයි එතන යන්නේ. හවුසින් කියන එක තමයි. ඒ කියන්නේ නිකන් අපි පදිංචි කියන එක වගේ. අර අනිත් එකේ වාණිජ ණය කියලා කියන්නේ අපි කමර්ෂල් ලෝන් එකක් කියන එක. ඒ වගේ අදහසක් එතන තියෙනවා. වෙන මොනවද ගැටලු තියෙන්නේ? හොඳයි. අපි එහෙමනම් අපි තව චුට්ටක් ඉදිරියට යමු එකේ. තව ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙහෙම එකක්. අපි ඒකාබද්ධ කළමනාකරණ එකට යන්න කලින් මෙන්න මේක බලමු. හතරවෙනි එක නම් ටිකක් සමහර වෙලාවට එකවරම අපිට උත්තරයක් නැති වෙන්නත් පුළුවන්. මෙන්න මේකෙදි අහනවා බලපත්‍රලාභී බැංකු විසින් මෝටර් වාහන මිලදී ගැනීමේ ණය පහසුකම් ලබා දීමේදී අදාළ වන ණය වටිනාකම අනුපාතයන් loan to value ratio දක්වමින් පහත වගුව සම්පූර්ණ කරන්න. බලපත්‍රලාභී බැංකු විසින් මෝටර් වාහන මිලදී ගැනීමට ණය පහසුකම් ලබා දීමේදී අදාළ වන ණය වටිනාකම් අනුපාතයන් දක්වමින් පහත වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. right? එතකොට මේකේදී ඇත්තටම ටිකක් ඒක අර කටපාඩමෙන් වගේම තියෙන්න ඕන ටිකක් තමයි වෙන අපිට ඒකේ විකල්පයක් තිබුණේ නැහැ. වාහන කාණ්ඩ වාහන වර්ගීකරණය ණය වටිනාකම් අනුපාතය කියලා ගත්තොත් loan to value ratio එක වාණිජ වාහන සඳහා 90%ක් ඒ වගේම ස්ථාවර කාර් සඳහා 50%ක් ත්‍රිරෝද සඳහා 25%ක් අනිකුත් වාහන සඳහා 70%ක් යන විදිහට තමයි මේක ආවේ. right? නමුත් ඒක දැන් එකපාර අපිට සමහරට අහන එක අසාධාරණ වෙන්නත් පුළුවන්. නමුත් මේක ඒ වෙනකොට බජට් එකෙන් අපිට ආවා මෙන්න මේ කාරණා යටතේ මේක විය යුතුයි කියලා. ඉතින් එතකොට ඒකෙදිත් අර මම කියන්නේ සමහර වෙලාවට උදාහරණයක් දැන් අපි කියන්නේ පන්තිය තුලදී නැත්නම් පාස් පේපර්ස් වලින් ඉගෙන ගන්නවට වඩා එළියෙන් යම් කිසි දේවල් ටිකක් මෙතෙන්ට එන්නට පුළුවන් නිසා තමයි මෙන්න මේ වගේ එකක වටිනාකමක් තියෙන්නේ. මොකද ඒ කාලේ බජට් එකේ මෙන්න මේවා දේවල් කියලා කිව්වා. එතකොට ඒ නිසා මේක අපි පොඩ්ඩක් දැනුවත් වෙලා ඒ කාලේ සිටිය යුතු වුණා. එතකොට ඒක දැනන් හිටියනම් අපිට උත්තර ටිකක් දෙන්න පුළුවන්. දැනටත් මේ විදිහට තමයි තත්ත්වය තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් loan to value ratio එක 90%, මේ විදිහට 70, මේක 25, මේක 50. එතකොට මේක කාලෙන් කාලේ වෙනස් වෙනවා. දැන් ඒක මේක ඇත්තටම එකපාර 70ට බැස්සා
ඊට පස්සේ මේක ආය 90ට ආවා. අන්න ඒ වගේ කතන්දරයක් තමයි එතන තියෙන්නේ. ඒතර උඩ ප්‍රශ්නේ ගියොත් ඒකට අලුත් එකක් මම ඒකත් එක්ස්ප්ලেইন කරන්න. ඉස්සෙල්ලා ප්‍රශ්නේ මේක බලලා බලමු. මේ කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති loan review mechanism කියලා එකක් තියෙනවා. ණය විමර්ශන යාන්ත්‍රණය. චල මේක කියවලා ඉමු. ඊට පස්සේ මම ඒක කෙටියෙන් පැහැදිලි කරන්න. ණය විමර්ශන යාන්ත්‍රණය යනු ඉහළ අගයක් ගන්න ලබන ණය මුදල් අනුමත කළ අලුත් කළ දින සිට තෙමසක් ඇතුළතදී හෝ නිතර ණය ගුණාත්මක බව පහත වැටෙන සාධක දක්නට ඇති විට ඒවා විමර්ශනය කිරීමේ ක්‍රමවේදයයි. ඒ කියන්නේ උදාහරණයකට අපි හිතමු බැංකුවක ණය අනුමත කරලා ඉවර වෙලා මාස 3ක් ඇතුළත රයිට් අනුමත කරපු ණය පිළිබඳ පසු විපරුමක් කරනවා වෙනත් පුද්ගල කණ්ඩායමක් විසින්. එහෙම නැත්නම් අපි හිතුවොත් ඒ මාස 3ක් ඇතුළත අපි දකින්න විදිහ කියලා යම්කිසි බලපෑමකට ලක් වෙන්න පුළුවන් ඒ ණය මුදල කියලා. ඒක වෙළඳපොළ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාරිසරික නැත්නම් රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මොනවා හරි වෙලා ඒ කියන අනුමත කරපු ණයට ඒකේ තියෙන ගුණාත්මක භාවය සඳහා බලපෑමක් සිද්ධ වෙනවා කියන දේ අපිට පැහැදිලි වෙනවා නම් අපිට මේ ණය විමර්ශන යාන්ත්‍රණය කළ යුතු සිද්ධ වෙනවා. එතකොට අපි තෝරාගත්ත ණය කියන කොටසක් ඒකට මේ පසු විපරුමක් කරනවා. ඒක පසු විපරුම කරන්නේ මෙන්න මේ කියන කොටස සඳහා. කිසියම් වෙන් කරන සීමාවට ඉහළ සියලුම අධික ණය මුදල් විමර්ශනය කිරීම මෙහි විෂයපත. ඒ කියන්නේ මේ කියන සෙග්මන්ට් එක අපි ගත්තොත් මිලියන අපි තුන් 50ට වඩා ඉහළ ණය කියලා අපි තීරණය කරනවා. 50ට වඩා ඉහළ ණය අවසාන මාස 3 තුල අනුමත කළ හෝ අලුත් කළ හෝ යම් ආකාරයකට රෝග ලක්ෂණ දකින වනම් අපි මෙන්න මේ ක්‍රමවේදයට යනවා. එතකොට ණය විමර්ශනයට අවම වශයෙන් ණය කලවින් 30ක් හෝ 40ක් යටත් වෙනවා. ශේෂ පත්‍රයේදී ණය වලින් ප්‍රධාන ණය අවදානම් වලින් යුක්ත ණය මුදල් මේට යටත් වූ බඩ සාධාරණ තහවුරුවක්. ඇයි මේ කියන්නේ? දැන් මේ විදිහට කරගෙන යනකොට අපි තුමු ණය කලබවල් බැංකුවේ රාශියක් තියෙනවා. ඒ කලබ වලින් 30ක් හෝ 40ක්වත් මෙන්න මේකට යටත් විය යුතුයි. එමේ යටත් වෙලා වුණාම තමයි ඒ කොටස පිළිබඳ තමයි මේ තක්සේරුව අපි කරන්නේ ණය විමර්ශනය කරන්න කියලා අපි කියනවා. එහෙම නැත්නම් අපි හිතුවොත් 100ට 7ක් 8ක් 10ක් න කව වෙන්නේ මේකෙන් ඒක ප්‍රමාණවත් නැහැ කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්න. අඩුම ගානේ 30ක් හෝ 40ක්වත් මේ කියන පොපියුලේෂන් එකට යටත් විය යුතුයි. ණය විමර්ශනයේ යොමුගත වන්නේ මෙන්න මේ වගේ කාරණා ටිකක් අපි බලනවා. දැන් මේ පසු විපරුම් කරනවා, මෙහෙම සිලෙක්ට් කරගන්නවා. ඒ ටික අරගෙන අපි මෙන්න මේවා ටික අපි ක්‍රියාත්මක කරනවා. එකක් තමයි අනුමත කිරීමේ ක්‍රියාවලිය. එතකොට කවුද මේක අනුමත කරේ? DA එක හරිද? එතකොට එහෙම නැත්නම් අපේ දැන් තියෙන බැංකුවේ තියෙන ඒ අනුමත කිරීමේ සීමාවලට යටත්වද කියන එක. ණය නිලධාරියා විසින් දැන ණය ශ්‍රේණියේ නිවැරදිතාවය කාලානුරූපීව. ඒ කියන්නේ ඊට පස්සේ අපි බලන රිස්ක් රේටින් එක. දැන් මේ ණය නිලධාරියා හෝ කවුරු හරි මේකට අනුමත කරනවානේ මෙයාට රිස්ක් රේටින් එකක් තියෙනවා කියලා. ඒ රේටින් එක හරිද? කාලානුරූපද? නැත්නම් තව වෙනස් වෙයි යුතුද? සියලු ෆැක්ටර්ස් අරගෙනද මේ රිස්ක් රේටින් එක කරේ? 2. 3. අභ්‍යන්තර ප්‍රතිපත්තියට ක්‍රියාපටිපාටියට ගැලපෙන බව. දැන් අපි හිතමු ඉන්ටර්නල් ගයිඩ්ලයින්ස් කියලා. අපි ක්‍රෙඩිට් පොලිසි, ප්‍රොසීජර්, ඔපරේෂනල් එහෙම ගයිඩ්ලයින්ස් තියෙනවානේ. එතකොට ඒ ප්‍රතිපත්තීන් එහෙම ක්‍රියාපටිපාටි වලට ගැලපෙනවද නැද්ද කියන එක. ඊළඟට අදාළ නීති රෙගුලාසි වලට යටත්ද නැද්ද? ඒ කියන්නේ අපි හිතමු මහ බැංකුව, බාසල් කමිටුව, බැංකුව, රජයේ වෙන්න පුළුවන් නීති රෙගුලාසි තියෙනවා. අපි කම්ප්ලයන්ස් තියෙනවා. ඒවට අනුගත වෙලාද නැද්ද? ණය ගිවිසුම් වල අනුකූලතාවය. يعني අපි හිතමු ණය මුදලක් අනුමත කරනවා, ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. ඒ ගිවිසුම් වලට අනුකූලද? ඒ කියන විදිහටද මේක ඩිස්පර්ස් වෙලා තියෙන්නේ? කියන විදිහටද අපි මේ කොන්දේසි සම්පූර්ණ කරලා තියෙන්නේ? පශ්චාත් අනුමත කිරීම. පසුබිම කියන්නේ පෝස්ට් සැන්ක්ෂන් දේවල් අපි නිසි පරිදි බලලා දෙන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ ડોකියුමන්ට්ස් ටික ගන්න, මේක ස්ටේට් වයිස් හැටියට ඩිස්පර්ස් කරන්න, ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ලියකියවිලි ප්‍රමාණවත් බව. අපි සියලුම දේවල් ලියකියවිලි ගත්තද? ඒවයින් ලයින්ද අස්සම් කරලාද තියෙන්නේ? නිසි තැන තැන්පත් කරලා තියෙනවද? සිකියුරිටි ඩොකියුමන්ට්ස් හරියට ගත්තද? මේ කියන එක. කලබේ ගුණාත්මක බව හා කලබේ ගුණාත්මක බව වර්ධනය සඳහා නිර්දේශ. ඊට පස්සේ අපි බලන පෝර්ට්ෆෝලියෝ එකේ ක්වොලිටි එක. අද කොහොමද? ඉදිරියට කොහොමද මේක වර්ධනය හෝ මේකේ යම්කිසි ආකාරයක අපගමනයක් තියෙනවා නම් ඒ සඳහා නිර්දේශන මොනවාද? ඒ කියන්නේ මෙහෙම දෙයක් ආය නොවිය යුතුද? නැත්නම් මෙන්න මේ ණය කලඹ අපි බලනකොට අපි බලනවා මෙන්න මෙහෙම අපි දෙයක් දැක්කා. දැන් ණය ලබා දීමේදී අපි හුඟක් වෙලාවට එක්තරා ණය જાතියක් පමණයි. දිගු කාලින ණය විතරක් අපි දීලා ඉන්නවා. එතනින් එහාට කාර්ක ප්‍රාග්ධන එක සම්බන්ධ වෙලා නැහැ. ඔන්න ඒක අපි කියනවා රයිට් මෙහෙම බැලුවහම මෙතන යම්කිසි ගැටලුවක් වෙලා තියෙනවා. එහෙමනම් අපි ඉදිරියට අනුමත කරනකොට කියනවා හැම වෙලේම ස්ටෑන්ඩ් ඇලෝන් ණය කරන්න එපා.
ස්ටෑන්ඩ් ලෝන් විතරක් කරොත් අපිට ගැටලුවක්. ස්ටෑන්ඩ් ලෝන් එකක් කරන ගමන්ම අපි කියනවා එහෙමනම් අපි තවත් ඒ සම්බන්ධයෙන් ණය යම්කිසි කොටසක් එහෙම නැත්නම් ඒකට අපි කියනවා මේ කාර්ක ප්‍රාග්ධර කොටසක් සම්බන්ධ කරන්න. right? අන්න ඒ වගේ දෙයක් තමයි මේ ණය විමර්ශන යාන්ත්‍රණය එහෙම නැත්නම් ක්‍රෙඩිට් ලෝන් රිවිව් මෙකනිසම් කියලා අපි සාකච්ඡා කරන්නේ. බලන්න මේකේ මොන හරි තව ගැටලු ඔයගලන් නොතේරෙන කොටසක් එහෙම තියෙනවද කියලා? එතකොට මේ අවදානමක් තියෙන ණයද ගන්නෙ නැත්නම් ණය කර්ම නෑ. අවදානමක් විතරක් නෙවෙයි. දැන් උදාහරණයක් අපි ගියොත් පළවෙනි ලයින් එක බැලුවොත් ඉහළ අගයන් ගන්න ලබන ණය මුදල් අනුමත කළ හෝ අලුත් කළ දින සිට තෙමසක් තුල. එතකොට ඒකෙදි අපි බැංකුව තීරණයක් ගන්නවා මිලියන 50 60 70ට වඩා වැඩි නෑ මුදල් කියලා තීරණයක් අරගෙන එතකොට පහුගිය මාස 3 ඇතුළත අලුතෙන් අනුමත කළ හෝ අලුත් කළ කියන්නේ රිවිව් කරපුවා ණය ටික තෝරගන්න. ඊට අමතරව තමයි අර අපි කිව්වා ඒ මොකක් හරි අපි ක්වොලිටි පැත්තක ගැටලුවක් අපිට තියෙනවා නම් බාහිර සාධක හෝ වෙන මොනවා හරි සාධක නිසා ගැටලුවක් වෙනවා කියලා හිතනවා නම් ඒවත් මෙතෙන්ට තෝරගන්න. එහෙම තමයි සාම්පල් එක තෝරගන්නේ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් සුළු මධ්‍ය පරිමාණ එහෙම නැත්නම් අපි වාණිජ ණය වගේ ගන්නකොට කෙලින්ම මේ ණය ටිකට් සයිස් එකක් අරගෙන එතනින් උඩ විය යුතුයි කියලා අපි තීරණය කරනවා. ඒ වගේම තමයි නමුත් පෝර්ට්ෆෝලියෝ එක හැටියට අපි ගත්තොත් ක්‍රෙඩිට් කාඩ්, හවුසින් ලෝන්, එතකොට පර්සනල් ලෝන්, ලීසින් ඒ වගේ ගත්තොත් මෙහෙම 1 by 1 තෝරන්න බෑ. මොකද ටිකට් සයිස් එකක් තෝරන්න කියන දෙකම උඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා අපි මුළු ණය කලබෙන් 130ක් 40ක් ආවරණය වෙන්න සාම්පල් ටිකක් අපි තෝරගන්නවා. මේ ක්‍රෙඩිට් කාඩ් කියලා හිතමු. දැන් අපි මේ මාස 3 ඇතුළත අප්‍රූව් කරලා තියෙනවා අපි තුන් පහසුකම් 1000ක්. එහෙනම් ඒකෙන් අඩු ගන්න පහසුකම් 300ක් විතර අපි අහඹ ලෙස තෝරගන්නවා. අරගෙන බලනවා මේ කියන ක්‍රියාදාමය තුල සිද්ධ වුණාද කියලා. විශේෂයෙන් දැන් මේ වගේ පෝර්ට්ෆෝලියෝ එකක් ලෙවල් එකට යනකොට අපි ගොඩාක් දුරට කියන්නේ ලොකු මහන්සියක් වෙන්නේ නැහැ. එතනදී අපි මොකද එහෙම ඒ කියන්නේ දැන් දීර්ඝව ගිහිල්ලා බලන්නේ නැහැ මේ වගේ තැනක. ඒකදී සාමාන්‍යයෙන් බලනවා අර මූලික ක්‍රමවේදයන් තුල මේක සිද්ධ වෙලාද කියලා. නමුත් අපි සුළු මධ්‍ය පරිමාණ එහෙම නැත්නම් මහා පරිමාණ ආකාරිකවත් ලෝන් එකක් හැටියට වෙනම සැලකනවා නම් මේ වගේ ඩීටේල් ඇනලිසිස් එකට යනවා. මොකද මේ වර්ක් ලෝඩ් එක නිසා. නැත්නම් අපි ගත්තොත් දැන් අපි ක්‍රෙඩිට් කාඩ් පහසුකම් තියෙන 300ක් ගන්නවා කියලා හැම එකම සියලුම දේවල් 1 by 1 නිකන් ඩීටේල් චෙක් කරන්නේ නැහැ. ඒකට වෙනම ආකෘතියක් යටතේ චෙක් කරනවා. හැබැයි මහ බැංකුවෙන් දීපු නියාමනයන්ට යටත්ව අපි කල්පනා කරලා බලනවා නිසි පරිදි මේ සාම්පල් ටෙස්ටිං එක හරියට වුණාද කියලා. මොකද ඒකෙන් එන්ෂුවර් කරලා අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා මේ යට දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන විදිහට. තාම මොනවද ගැටලු තියෙන්නේ? එහෙමනම් අපි බලමු ඉදිරියට අපි මේක පොඩි වෙලාවක් තියෙන්නේ. නමුත් මේක නිකන් සාකච්ඡා කරලා එන සතියට යමු. ඔයගොල්ලෝන්ට පුළුවන් මේක ඇත්තටම ඉදිරියදී නම් එෆර්ට් එකක් ගන්න. 18 මාර්තු මේකේ තියෙන්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බලපත්‍රලාභී බැංකුවල ණය සම්පාදන සහ ණය අවදානම් කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියාමන අවශ්‍යතාවයන්ට යටත් වේ. පහත සඳහන් නියාමන රෙගුලාසි අවශ්‍යතා නිදසුන් සහිතව පැහැදිලි කරන්න. 1. බැංකුවක අධ්‍යක්ෂකවරුන්ට හා ඔවුන්ගේ සමීප ඥාතීන්ට ණය අනුමත කිරීම.
2 අනුමත කළ හැකි උපරිම ණය මුදල් ප්‍රමාණය. 3 කේවල ගණිතකයන්ට අනුමත කළ හැකි බහුවිධ ණය පහසුකම් හා අදාළ වර්ගීකරණය. 4 අක්‍රමික ණය මුදල් සඳහා පොලිය හඳුනා ගැනීම. මේ කියන්නේ මහ බැංකුවෙන් තියෙන නියාමනයන් අපි 4ක් ඉගෙන ගත්තා. ඒකට යටත් කරගෙන තමයි මේගොල්ලෝ මේ ප්‍රශ්නය අපෙන් අහන්නේ. එතකොට ඒකෙදි මේ අවශ්‍යතා නිදසුන් සහිතව කියන්නේ මේ එකකට ලකුණු 5ක් ලැබෙනවා. කෙටියෙන් අපිට පැහැදිලි කිරීමක් කරන්න ඕන මොකද්ද මේ ගයිඩ්ලයින් එක එහෙම නැත්නම් මේ සර්කියුලර් එක නැත්නම් මේ නියාමනය මේක යටතේ මොනවද මූලික ලක්ෂණ මොනවද මේක කළ හැක්කේ මොනවද මේක කළ නොහැක්කේ. මොකද අපි පන්තියේ ඉගෙන ගත්තා මේ ප්‍රමාණය මේකකට ලිව්වනම් උපරිම ඇති. right එතකොට අපි ඒ අනුව අපි දැනට නිකමට අපි එකක් බැලුවොත් මෙතනදී අපි හිතමු පළවෙනි එක කියලා. මේ තියෙන්නේ මෙතන ඊටාම පැහැදිලි විදිහට මේක දක්වලා තියෙනවා. ඒතර අපිට මෙන්න මේකෙන් තමයි මේ ටික අපි කල්පනා කරා නම් මේක ඇත්තටම මෙන්න මේ ටික පාඩම් කරගත්තා නම් මේ සර්කියුලර් එක මෙතන ඉහාට හරි කියන එක තමයි මම මේ පැහැදිලි කරන්නේ. right දැන් දෙවෙනි එකට ගියොත් අර මේ තියෙන්නේ පළවෙනි එකම තියෙන සර්කියුලර් එක මේ ණය උපරිම maximum accommodation එක තමයි මේ ABC කියලා මෙතන යන්නේ. ඊළඟට මේ අර කේවල ණයකාරයෙකුට 130ද 135ද ඒ කියන කතන්දරේ දැන් මේක දැන් තව චුට්ටක් අපිට වැඩි කරන්න පුළුවන්. මොනවද මේකෙදි සාමාන්‍යයෙන් ගත්තොත් 130 මොකද්ද 133 මොකද්ද එතකොට 35 40ට යන්න පුළුවන් කොයි වෙලාවකටද එතකොට මොනවද මේකට අයිති නොවන ණය වර්ග ඒ වගේ තව ටිකක් එලබරේට් කරන්න පුළුවන් මේ කේවල ණයකරුවෙකුට ලබා දෙන විවිධ ණය කියන කතන්දරේ. මේකෙදි මේ දෙවෙනි එකට ණය පහසුකම් උපරිම සීමාවෙදී තව චුට්ටක් අපිට මේක යන්න පුළුවන් මොනවද මේකට අයිති නොවෙන අර කෑෂ් බෑක් ඇඩ්වාන්සස් රජයෙන් දෙන ණය ඒකට අයිති වෙන්නේ නැහැ කියවනේ. ඒක නිසා මේ දෙවෙනි එක තව ටිකක් අපිට එලබරේට් කරන්න පුළුවන්. මේ ඇවිල්ලා මේ මෙතනදී අර 130 ඉක්මවනවා නම් අපි හිතමුකෝ යම්කිසි ණයලාභියෙකුට ණයක් දෙනවා. ඒ ණයලාභියෙකුට ණයක් දීලා මොනවා හරි එයාගේ එක්ස්පෝෂර් එකක් තියෙන ණයක් 130කට වඩා වැඩි ගිහලා NPL ගියොත් සියලුම දේවල් අක්‍රමික ලෙස වර්ගීකරණය කරන්න ඕනේ කියන කතන්දරේ මේක. ඊළඟට මෙන්න මේක අක්‍රමික ණය සඳහා පොලිය කියන එක අර සස්පෙන්ස් account එකකට දානවා කියන එක තමයි මේක තමයි අපි අතනදී ඉගෙන ගත්තේ නැත්තේ. මේක අපි වෙනම ඉගෙන ගමු මේකෙදී. මොකද ඒක අපිට ප්‍රයෝජනවත් වෙයි ඉදිරියේදී ඒක ලැබුණොත් කියන එක. right. එතකොට අපි දැන් අතන මේ ටික මම අද සාකච්ඡා කරන්න වෙලාව අඩුවක් තියෙන නිසා එතකොට දැන් මම ආපහු පොඩි දල පැහැදිලි කිරීමක් කරොත් ඇත්තටම දැන් අපි මේ යන විදිහට අපිට තව සති දෙකක් නැත්නම් ඉන සතිය ඊට පස්සේ සතියක් අපිට කරන්න පුළුවන්. ඒතර තවත් මම තෝරාගත්ත ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකත් අපි සාකච්ඡා කරමු. ඕගොල්ලන්ට මම අර හැම වෙලෙම කියනවා දැන් පටන් ගන්න පුළුවන්. මොකද පාස් පේපර්ස් ටික ඔක්කොම තියෙනවා. දැන් ඕගොල්ලන්ට දල අදහසක් ඇති මොන විදිහෙන්ද ප්‍රශ්න එන්නේ. ගණන් හැදෙන්නේ. එතකොට ඒ ටිකට අදාළ ක්ලස්ටර් තෝරාගෙන අපි පුළුවන් තරම් මම අද දාගුවාගේ ඉස්සෙල්ලාම ප්‍රශ්න උත්තර කියවගෙන යන්න. ඊළඟට අපි තෝරගන්න බලන්න යම් ආකාරයක ප්‍රශ්න ටිකක්. ඒ ටික තෝරගෙන ඊළඟට අපි බලමු ඒකට උපරිම උත්තරයක් ලියන්න. දැන් අපි මේ වගේ එකක් ගත්තොත් අපි හිතමුකෝ මහ බැංකු නියාමන කියලා. දැන් ඒ නියාමනයේ තියෙන ප්‍රශ්න 6ක් 7ක් වගේ කරනකොට ඔයා දන්නවා එන්න පුළුවන් උපරිම ප්‍රශ්න ටික මොනවද. ඒතර ඒ එකක් යටතේ දැන් අපි හිතමුකෝ දැන් maximum accommodation කියලා. ඒක යටතේ කාරණා 7ක් හරි 8ක් හරි අපි පෙළගස්ස ගන්නවා. 1 2 3 එතකොට ඒ යට හොඳට පාඩම් කරලා. එතකොට ඒ යටින් කෙටි ප්‍රශ්නයක් ආවත් දිග ප්‍රශ්නයක් ආවත් අපි සම්පූර්ණව අපේ උත්තරයක් එතන තියෙනවා. අන්න ඒක තමයි අපේ විභාගයට කලින් ලැහැත්ති විය යුත්තේ. right. එහෙම කියන ගමන් අද දවසේ සම්බන්ධයෙන් ඔබට සම්බන්ධ වීම ගැන ස්තුතිවන්ත වෙන අතර අපි ඊළඟ සතියේ සුපුරුදු වේලාවට අපි සම්බන්ධ වෙමු. පුළුවන් තරම් දැන් ඊළඟ සතියේ තමයි පාස් පේපර්ස් ටික දීලා තියෙන නිසා පුළුවන් තරම් අර ප්‍රශ්න ඒ වගේ උත්තරත් හරි ටිකක් කියවලා ලැහැත්ති වෙන්න. එතකොට අපිට තව ටිකක් ඉක්මනට මේ ටික කරගෙන යන්නට හැකියාවක් තියෙනවා. මොකද ඕගොල්ලන්ගේ පැත්තෙන් ප්‍රශ්න නැතිනම් අපිට අද එතකොට නවත්තන්නට පුළුවන්. මොන හරි ප්‍රශ්න ටිකක් තියෙනවද? නැත්නම් මොන හරි ඒරියාස් දැන් ඕගොල්ලන්ට හිතෙන විදිහට කස්ටමර්ස්ගේ පෝර්ට්ෆෝලියෝ එක NPAB 30 කන්සිඩර් කරන් ටෝටල් පෝර්ට්ෆෝලියෝ එකනේ. ඕකේ. ඒකේ මෑත් එකදී මොනවා හරි වෙනසක් වුණාද මේ account එකෙන් account එකට අනුව NPA යනවා කියන එක. මෙහෙමයි මෑත්තකදී මොනක් නෙවෙයි දැන් ওই 130 කතාව තමයි ඔය දැන් අර අපිට මේ මොරටෝරියම් කාලේදී අපිට දැන් වෙනම තීරණ මොකක්වත් ක්ලාසිෆයි කරන්න එපා කියලා. එහෙම නැත්නම් අපිට තියෙන අපි තුමු ඒ කස්ටමර් දීලා තියෙනවා කියලා අපි තුමු OD එකක්
ලෝන් එකක් ලීස් එකක් කොයි විදිහට. එතකොට ඒ 30 කියලා කියන්නේ total exposure එකෙන් එක පහසුකමක් 30ට වඩා වැඩි වෙලා NPL ගියොත් මුළු ඔක්කොම classify කරන rule එක තාම තියෙනවා. එහෙම නැත්නම් අපි account level කියලා classify කරන්න පුළුවන් NPL හැබැයි 30ට අඩු නම් පමණමයි. ඒ ටික එකතු 30ට වඩා වැඩි වෙනවා. අපි තුමු lease accounts අපි තුමු 5 කියලා. ඒ 5 NPL 130ට අඩු නම් lease ටික විතරයි NPL. total customer NPL යන්නේ නැහැ. හැබැයි ඒ පහේ එකතුව 130ට වඩා වැඩි නම් මුළු exposure එකෙන් ඒ ඔක්කොම NPL යනවා. ඒක තමයි දැනට තියෙන rule එක. ඔබ මොරටෝරියම් වලට දැන් වෙනම grant කරනවානේ. ඒවා ඉන්න කෙනෙක්ව NPA එකේමද classification එක තියන්නේ. ඔව් දැනට අපි කිව්වොත් එයා NP කියන සත්‍යෙම අපි limit කරලා තියෙනවා. එයාට ඕන restructure එකක් කරොත් ඔයාට ඒක වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපි නීති ක්‍රියා මාර්ග මොකුත් ගන්නේ නැහැ. මොරටෝරියම් එක ඉවරනකම් එයාගේ status වල තියාගන්නවා NP න legal action පැත්තට. හැබැයි legal action නොගෙන අපි හිතමු NP කියන එක නෝ restructure එකක් කරන්න පුළුවන් නම් restructure එක කරලා අර අපි කියන කාල සීමාවක් තියෙනවා restructure එකක් කරලා අනිත් පැත්තට පවර ගන්න එයා නිසි පරිදි ගෙවනකම් ඒ අපි ඒක රිවිව් එකේ කරගෙන යනවා. එතකොට එයා ගෙවන්න ඕනේ අර පැත්තට එන්නට. එහෙමයි වෙන්නේ. ඒ කියන්නේ සර් මූලික ලෝන් එක තියෙන මේ කැටගරි එකේම තමයි අරක පිටවන්නත් ඕනේ නේද? දැනට එහෙම තමයි තියෙන්නේ. මොකද එයාව දැන් NP තිබෙද්දි රෙගියුලර් කරන්න බෑ restructure කරා කියලා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ටිකක් එයා සල්ලි ටික දාන්න ඕනේ. දැන් අපි තුමු එයා ඉන්නේ දවස් 360 බෝල් කාණ්ඩේ නම් අවුරුද්දක් අපි එයා රිවිව් කරනවා. අවුරුද්දක් ඇතුළත නිසි පරිදි පේ කරොත් විතරයි එයා performing කියලා කැලියට කඩලා ඒ කියන්නේ performing කියලා අනිත් පැත්තට දාන්න පුළුවන් වෙන්නේ. හරි සර් thank you. right. අනිත් පැත්තට මොනවා හරි ගැටලු තියෙනවද? හරි. එහෙමනම් බොහොම ස්තුතියි සම්බන්ධ වීම ගැන. ආපහු අපි ඊළඟ සතියේ සුපුරුදු වෙලාවට අපි පාස් පේපර් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ පුළුවන් හැම වෙලෙම උත්සාහයක් ගන්න. ඒ අවශ්‍ය කරන විදිහට පාස් පේපර්ස් ටිකක් කරලා එතකොට පිළිබඳ දැනුමක් රැස් කරගන්න. මොකද අපිට වැඩි කාලයක් දැන් නැති නිසා. එහෙනම් හැමෝටම සුබ සතියක්. බොහොම ස්තුතියි.